දැන් කතා කරන්න යන්නේ project risk management ගැන. එතකොට project risk management ගත්තාම අපි lesson එක ගැන කතා කරන්න කලින් අපි ඉස්සෙල්ලාම කතා කරන්න ඕනේ definitions ටිකක් තියෙනවා. පළවෙනි definition එක තමයි project risk කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. project risk එකක් කියන්නේ මම මේක තියෙන note එකේ තියෙන ඉස්සරහ කියවන්නම්. Cumulative effect of the chances of uncertain occurrences adversely affecting project objectives. Topic එක ඉස්සරහ. ඒවල project risk එකක් කියන්නේ uncertain occurrence එක. අවිනිශ්චිත සිදුවීමක් අපේ project එක අපිට කරගෙන යන්න ඍණාත්මක විදිහට බලපාන අපේ project එක කරගෙන යන්න බැරි වෙන විදිහට බලපාන්න පුළුවන්. දෙයක් තමයි project risk එක කියලා කියන්නේ. ඒකට risk event එකක් කියන්නේ මොකද? project risk එකේ risk event එකේ වෙනසක් තියෙනවා. අපි ඒක කතා කරමු. risk event එකක් කියලා කියන්නේ definition එක තියෙන්නේ description of what might happen to the detriment of the project. හරිද? එතකොට project එක කරගෙන යන්න බැරි වෙන්න project එකේ project එක පසුබහින්න හේතු වෙන දේවල් වල මොකක් හරි අපි ලියන ඒක වෙන්න හේතු වෙච්ච කාරණාවක්. හරිද? එතකොට ඒක මට එක්ස්ප්ලেইন කරන්න බලන්න මේ විදිහට. දැන් හිතන්න මගේ ෆැක්ටරි එකක් තියෙනවා. මේ ෆැක්ටරි එක මම පිහිටලා තියෙන්නේ ගම් වතුර ගලන්න පුළුවන් පැත්තක. එතකොට මට රිස්ක් එකක් එන්න පුළුවන්. මට කියන්නේ මම දැන් මගේ රිස්ක් රෙජිස්ටර්ස් ඕවා මේවා හදද්දී මම මගේ රිස්ක් එක මොනවද කියලා කල්පනා කරද්දී මම දන්නවා දැන් මේක එක කාලයක් තියෙනවා මේ පැත්ත ගම් වතුරක් ගලනවා කියලා. එතකොට ඒ ගම් වතුර ගලලා මගේ ෆැක්ටරි එක ඇතුළට වතුර ඇවිල්ලා මගේ මැෂින්ස් ඔක්කොම ටික ඉක්විප්මන්ට් ඔක්කොම ටික ඩැමේජ් වෙනවා. ඒකට ඉක්විප්මන්ට් ඩැමේජ් වෙන එක රිස්ක් එකක් මට. ඒක එහෙම වුණොත් මම වැඩිපුර තව කොස්ට් එකක් වියදම් කරන්න ඕනේ. මගේ ප්‍රොඩක්ෂන් එක නවතිනවා. ඒ වගේ දේවල් ගොඩක් වෙනවා. එතකොට එහෙම මගේ මැෂින්ස් බ්‍රේක් ඩවුන් වෙන්න හේතුව වුණේ මොකද්ද? ගම් වතුර ගලපු එක. ඒක ගම් වතුර ගලනවා කියන එක රිස්ක් ඉවෙන්ට් එකක්. ඒකෙන් machines breakdown වෙච්ච එක risk එකක්. හරි ඒක තමයි වෙනස. ඊළඟ එක risk probability. Risk probability කියන්නේ the likelihood that a risk will occur. risk එකක් වෙන්න පුළුවන්. අපේ project එක ඍණාත්මකව බලපාන දෙයක් සිද්ධ වෙන්න පුළුවන් සම්භාවිතාවය. risk impact. එහෙම මොකක් හරි ඍණාත්මක දෙයක් මොකක් හරි risky දෙයක් සිද්ධ වුණොත් ඒකෙන් අපේ project එකට තියෙන බලපෑම severity of its effect on the project objectives. බලපෑම මොකද්ද? Risk event status. Risk event status කියන්නේ a measure of importance of a risk event. මේ risky දෙයක් සිද්ධ වෙලා ඒ වෙච්ච දේ impact එක අපි quantify කරනවා. ඒක තමයි risk event status කියලා කියන්නේ. එතනදී අපි ඒ වෙච්ච දෙයට quantity එකක් දීලා quantify කරලා අපි බලනවා අපිට කොච්චර ලොකු ඉම්පැක්ට් එකක්ද කොච්චර ලොකු ලොස් එකක් වෙලා තියෙනවද මේ රිස්ක් එක නිසා කියලා. ඒක තමයි රිස්ක් ඉවෙන්ට් ස්ටේටස් කියන්නේ මෙෂර් එකක්. quantify කරන මෙෂර් එකක්. contingency reserve කියන්නේ මොකක්ද? The amount of money or time normally included into the project cost or schedule baseline to reduce risk of overruns of project objectives to a level acceptable by the organization. එතකොට දැන් රිස්කි ඉවෙන්ට් එකක් සිද්ධ වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම ප්‍රොජෙක්ට් එකක් කරගෙන යද්දී. එතකොට එහෙම එකක් වුණොත් අපිට ඒ රිස්ක් එක නවත්ත ගන්න බැරි වුණොත් කලින් තියලා. ඒක නවත්තන්න බැරි රිස්ක් එකක් නම් අපිට. ඒ වගේ දෙයක් වෙද්දී අපිට යූස් කරන්න අවශ්‍ය වෙන පුළුවන් සමහරවිට අපිට ෆන්ඩ්ස් අවශ්‍ය වෙන පුළුවන් ඒ රිස්ක් එක මැනේජ් කරන්න. නැත්නම් සමහරවිට අපිට පිළිපුර වෙලාවක් කාලයක් අවශ්‍ය වෙන පුළුවන් ඒ රිස්ක් එක මැනේජ් කරන්න. ඒකට අන්න ඒ කාලය හෝ මුදල් ප්‍රමාණයක් අපි කාලය නැත්නම් මුදල් ප්‍රමාණයක් අපි වෙන් කරලා තියෙනවා. එහෙම ඒ වගේ රිස්ක් එකක් ඉස්සරහට මොකක් හරි රිස්ක් එකක් ඉස්සරහට આવොත් ඒක මැනේජ් කරන්න. ඒක තමයි රිසර්ව් කියලා කියන්නේ. ඒක සල්ලි විතරක් නෙමෙයි කාලය time වෙන්නත් පුළුවන්. ඒක තමයි the amount of money or time normally included into the project cost or schedule baseline to reduce the risk of overruns. ඒ රිස්ක් එකක් වෙන වෙලාවකදී අපේ බජට් එක පනින්න නැති වෙන්න අපේ schedules එහෙම වෙන්න නැති වෙන්න
අපි ඒක කාලයක් තියාගන්නවා. ඒ කාලය ඇතුළතදී අපි ඒක මැනේජ් කරලා ආයෙ අපි we come back on track. ඒක තමයි contingency reserve කියලා කියන්නේ. හරිද? එතකොට ඔය ටික තමයි definitions ටික. ඒත් එක්කම අපි තව පොඩි concept එකක් ගැන කතා කරන්න ඕනේ. ඒ තමයි project risk management continuum. Risk management continuum. මොකක්ද මේ risk management continuum කියලා කියන්නේ? ඒක මම ස්ලයිඩ් එකෙන් පෙන්නන්නම් හරියටම. මොකක්ද කියලා. මේ තියෙන්නේ risk management continuum එක. ඒක බලන්න extremes දෙකක් තියෙනවා. total uncertainty, total certainty. හරිද? එතකොට අපි risk manage කරන්න යනවා නම් project එක risk එකක් manage කරන්න යනවා නම් අපි ඉන්නේ total uncertainty කියන පැත්තෙන් නෙමෙයි total certainty කියන පැත්තෙන් නෙමෙයි අපි ඉන්නේ total certainty එකක් නම් risk එක manage කරන්න දෙයක් නැහැ නේද? total uncertain දෙයක් නම් totally uncertain කිසිම දෙයක් දන්නේ නැත්නම් අපි එහෙම දෙයක් වෙයි කියලාවත් දන්නේ නැත්නම් අපිට හරියට වැඩ කරන්නත් බෑ. අපිට වැඩ කරන්න පුළුවන් මේ middle area එකේ. එතනදී අපි දන්නවා මොකක් හරි දෙයක් අපි නොදන්න ඒ කියන්නේ කොහොමද කියන්නේ අපි මොකක් හරි හිතන් හිටපු නැති දෙයක් uncertain දෙයක් වෙන්න පුළුවන් කියලා අපි දන්නවා. අපි දන්නවා මොකක් හරි දෙයක් වෙන්න පුළුවන් කියලා. හැබැයි අපි දන්නේ මොකක්ද වෙන්න පුළුවන් uncertain දෙය කියලා. ඒක හන්ද තමයි අපි මෙතන risk management කියන එක කතා කරා. අපි මොකක්ද වෙන්න පුළුවන් uncertain දෙය කියන එක අපි කලින්ම හිතලා කල්පනා කරලා බලනවා. ඒවල තමයි අපි risk identification home key management framework එක ගැන කතා කරන්නේ. හරිද? එතකොට total uncertainty කියන්නේ අපි කිසිම දෙයක් දන්නේ නැහැ. කිසිම information එකක් අපි නැහැ. 0% information. හරිද? Zero information. No information. Unknown unknowns. For example, මේ corona virus එක එන්න කලින් අපි එහෙම එකක් එයි කියලා අපි දැනගෙනවත් හිටියේ. මෙහෙම පැන්ඩමික් එකක් අපි එයි කියලා දැනගෙනවත් හිටියේ. ඒකට ඒක ඒ කාලෙදී මේ corona covid පැන්ඩමික් එක එන්න කලින් 2018 විතර ඒක total uncertainty. එහෙම එකක් වෙයි කියලාවත් අපි දන්නේ නැහැ. හරිද? ඒක total uncertainty එක. ඊට පස්සේ අනෙක් පැත්ත ගත්ත total certainty knowns අපි දන්න දේවල් complete information අපිට තියෙනවා. ඒවා 100% known. ඒකට ඒ වගේ දේවල් ඒවා ගැන අපිට risk manage කරන්න දෙයක් නැහැ එතනදී. නේ? ඒ වගේ දන්න දේවල් ගැන අපිට risk manage කරන්න දෙයක් නැහැ. එතකොට අපි ඉන්නේ මෙන්න middle area එකේ. එතනදී මොකක් හරි දෙයක් වෙන්න පුළුවන් කියලා අපි දන්නවා. මේ මොකද්ද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. ඒ මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැති හන්දා තමයි risk management කියලා framework එකක් ගැන අපි මේ lesson එකේ කතා කරන්නේ. ඒකට මොකද්ද වෙන්න තියෙන අපි නොදන්න දේ කියලා හොයන එක තමයි project risk management එකේ scope එක. එතකොට මෙතන අපි percentage එක කොච්චරද? නොදන්නවා වෙන්න පුළුවන් නොදන්නම 0% උත් නෙමෙයි 100% උත් නෙමෙයි in the middle 50% 40% ඒ වගේ. හරිද? අපි මේ area එකේ තමයි operate වෙන්නේ in project risk management. හරිද? එතකොට දැන් ඔන්න මම කිව්වා අපි මෙන්න මේ වෙන්න තියෙන නොදන්න දෙයක් වෙන්න පුළුවන් කියන තැන තමයි අපි වැඩ කරන්නේ. එතකොට අපි මොනවද වෙන්න පුළුවන් නොදන්න දේවල් කියලා අපි හොයා ගන්න ඕනේ project එක ඇතුලේ. එතකොට ඒක හොයන්න තමයි අපි මේ risk management plan එකක් හදනවා. ඊපස්සේ risk analysis කරනවා. ඕනෙම කරලා අපි ඒක තමයි හොයාගන්න යන්නේ. එතකොට අපි risk analysis එකක් කරන්න යද්දී දැන් මෙතනින් එහාට අපි කතා කරන්න යන්නේ risk analysis එක. risk management plan එක සිද්ධ වෙන්න නම් අපි ඒ risk මොන වගේ risks එන්න පුළුවන්ද කියන එක අපිට information හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට ඒ information හොයාගන්න එක sources තියෙනවා. හරිද? එතකොට ඉස්සෙල්ලාම එතකොට අපි දැන් කිව්වා risk management plan එකක් හදන්න ඕනේ මේ වෙන්න පුළුවන් නොදන්න දේවල් මොනවද කියලා බලන්න. ඒකට අපි යනවා
management plan. හරි risk management plan එකට යන්න අපි information හොයාගන්න ඕනේ. මේකේ risk analysis එකක් ගන්නකොට risk identify කරන්න, ඔය වගේ දේවල් කරන්න. අපි risk management plan එක ගැන හරියටම කතා කරමු ඊළඟට. ඉස්සෙල්ලා මේ information හොයාගන්න sources ටික ගැන කතා කරලා යමු. risk management plan එකේ analysis එකට අපිට information අවශ්‍ය වෙනවා. ඒ information හොයාගන්නේ අපි කොහෙන්ද? දැන් අපි කතා කරන්න යන්නේ. පළවෙනි එක analyzing plans and related documents. අපිට plan එක analyze කරලා ඒ plan එක දාලා දැන් අපි කතා කරන්නේ plan lesson එකේ business charter, business case මොනවම හදනවා. ඒ වගේ ඒ documents බලලා අපි project එකේ scope එක මොන වගේ දෙයක්ද කියලා හිතාගෙන මොන වගේ risk වෙන්න පුළුවන්ද කියලා අපි identify කරගන්න. හරිද? ඊළඟට comparing with similar systems. ඒක දැන් අපි business එකක් ගත්තොත් එක project එකක් විතරක් නෙමෙයි මුළු business එක පුරාටම සිද්ධ වෙන්නේ. ඒ project මොකක් හරි අපි කරන project එකට කලින් තව projects වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඒකට ඒ වගේ similar projects වලින් ඒ projects වලට ආවේ මොන වගේ risks ද කියලා අපි ඒ projects වල documents ඒවා මේවා බලලා refer කරලා ඒවා වලින් අපි හොයාගන්නවා. ඒකට ඒ එක business එකේ use කරපු ඒ projects වලට use කරපු එක systems මොන විදිහට fail වුණාද අරවා මේවා හැමදේම document කරලා තියෙනවා. අපි ඒවා බලලා හොයාගන්නවා. So data from engineering or other models දැන් මම කිව්වාගේ කලින් කරලා තියෙන projects වලින් මොකක් හරි product development projects නම් ඒ වගේ දෙයක් නම් එතකොට ඒ product development projects handle කරපු engineering teams එක්ක අපිට කතා කරන්න පුළුවන්. ඒකට එයාලගේ හදපු documents අපිට refer කරන්න පුළුවන් product development project එකක් කරද්දී මොන වගේ risks වෙන්න තියෙන්නේ කියලා. So experience and interview. කලින් හිටපු project teams වල කට්ටියව ගෙන්නපු experts ලව ඔය වගේ කට්ටියත් එක්ක අපිට කතා කරලා අපිට දැනගන්න පුළුවන් එක risks වෙන්න තියෙන probabilities සම්භාවිතාවය මොන වගේ ඒවත් තියෙන්නේ කියලා. ඊපස්සේ modeling and simulations. දැන් මෙතනදී මෙච්චර වෙලා කතා කරේ historical data වලින් අපි information හොයාගන්න විදිහ risk analysis එකට. එහෙම නැතුව අපි model කරලා අපිට හොයාගන්න පුළුවන් එක models use කරලා මොන වගේ risks වෙන්න පුළුවන් එක මොන වගේ scenarios තියෙනවා. ඒවට අපි use කරන computer softwares, computing techniques ඒවා use කරලා අපි හොයාගන්නවා through modeling and simulations. ඊළඟට relevant lessons learned studies. උඩ කලින් වගේම කලින් projects වලින් ඒගොල්ලන්ගේ තියෙන lessons learned වගේ ඒ වගේ දේවල් සමහරවිට යාලා document කරලා තියෙනවා මොන හරි risky දේවල් සිද්ධ වෙලා මොන හරි fail වුණොත් ඒ වගේ දේවල් ගැන සාමාන්‍යයෙන් projects වල තියෙන lessons learned. ඒ lessons learned අපි හොයලා බලනවා මොන වගේ දේවල්ද කලින් projects කරලා අපි දැන් අලුතෙන් ඉගෙනගෙන තියෙන්නේ කියලා. ඊළඟ results from tests and prototype developments. අර කලින් කිව්වා product developments නම් ඒ prototype develop කරන්න ගියද්දී වෙච්ච ප්‍රශ්න මොනවද? ඒ වගේ දේවල් අපිට හොයාගන්න පුළුවන්. sensitivity analysis අපි use කරනවා. sensitivity analysis එක කියන්නේ මොකක් හරි project එකේ එන profit එකක් හරි මොකක් හරි කියලා නමුකෝ. project එකකින් එන profit එක ට effect වෙන එක variables නේද? ඒ variables එකින් එක වෙලාවට වෙනස් කරලා අපි බලනවා මොන වගේ impact එකක්ද තියෙන්නේ කියලා. හරි ඒකට profit එකට මොකක් හරි cost එක මොකක් හරි ඒක cost element එකක් වෙනස් කරලා බලනවා ඒක කොහොමද profit එකට affect වෙන එක තමයි sensitivity analysis කියන්නේ. ගොඩක් variables තියෙනවා project එකේ මොකක් හරි outcome එකට affect වෙන. ඒ හැම variable එකෙන්ම එක variable එක ගන්න වෙනස් කර බලනවා. හරි. specialist and expert judgment. එක දැන් අර experience and interview වලට වෙනස් මොකද එතනදී කියන්නේ කලින් projects වල හිටපු කට්ටියකින් කතා කරලා අහන එක. specialist and expert judgments කියන්නේ දැන් අපි project එකක් කරන්නදී project එක related field එකක් වෙනවා මොකක් හරි. ඒ field එකට අදාළ එක specialist ලාගෙන් experts ලාගෙන් අහලා බලනවා මොන වගේ risks ද සාමාන්‍යයෙන් මේ field එකේ වැඩ කරද්දී එන්න පුළුවන් කියලා. හරිද? අන්න ඒ වගේ එක ක්‍රම වලට අපිට information හොයාගන්න පුළුවන් risk manage කරන්න risk analysis එකට. හරිද? ඊට පස්සේ ඊළඟට අපි කතා කරන්න යන්නේ risk management. දැන් මේ plan එක ගැන information එක හොයාගත්තා. එතකොට මේ අතරම මේ information හොයාගත්තාම මේ information බලපාන්නේ මේ risk management plan එක develop කරලා එක step එක risk identification කියන එක. අපි එතනට එමු. එතනට එමු කතා කරන්න. හැබැයි එතනදී risks identify කරගන්න මෙතනදී කියන්නේ
ඒ රිස්ක්ස් ටික අයිඩෙන්ටිෆයි කරගන්න අපිට ඉන්ෆර්මේෂන් හොයාගන්න විදිහ ටික තමයි මෙතනදී කියන්නේ. ඉන්ෆර්මේෂන් කියන එකෙන් කියන්නේ. හරිද? ඒක මතක තියාගන්න. ඊපස්සේ risk management plan. A document developed in the beginning of the project that provides a framework for dealing with risk throughout the project cycle. Risk management plan එකක් හදන්නේ ඒක framework එකක් වෙනවා අපේ project එක පුරාටම risks manage කරන්න. අපි එන්න පුළුවන් risks හොයලා බලනවා. ඒක හොයාගත්තුවා manage කරන විදිහ වෙනවා. ඒකට අපි framework එකක් තමයි plan එක. This gives the basis to identify, assess, manage and monitor project risk events. තේරෙනවද ඒක? framework එකක් තියෙනවා කියන අපි එකෙන් identify කරගන්නවා, assess කරනවා, manage කරන්න, monitor කරනවා. The information included in the risk management plan. Risk management methodology. ඉස්සෙල්ලාම අපි risk management methodology ගැන කතා කරන්න ඕනේ. හරිද? risk management methodology ගැන කතා කරන්න. මොන වගේ method එකක්ද අපි use කරන්නේ risk manage කරන්න? approaches used, tools, මොන වගේ data වල use කරන්නේ ඔය වගේ ඒවා. ඊපස්සේ roles and responsibilities. Who does what in the risk management on the project? Project එක risk management part එක handle කරන්න කවුද ඒ risk management parts handle කරන්නේ? Team members ලා ඊපස්සේ members in the company's risk management team මොහොම ගොඩක් අය ඉන්නවා project එකේ risk management part එක handle කරන්න support කරන කට්ටිය. ඒකට යාළුවගේ roles and responsibilities මොනවද? Budgeting and timing. Budget for the risk management of project and time spent on the risk management. ඒකට මේවා ගැනත් අපි include මේ information include කරන්න risk management plan එකේ. ඊපස්සේ reporting and monitoring. ඒකට අපි define how risk will be reported and communicated to stakeholders. අපි කොහොමද risks දැන් අපි හොයාගත්ත risks assess කරලා measure කරලා ඒවා කරලා අපි ඒක report කරන්නේ කොහොමද? අපි ඒක document කරන්නේ කොහොමද? ඊපස්සේ අපි ඒක stakeholders වලට communicate කරන්නේ කොහොමද? ඒවට use කරන methods මොනවද කියලා කතා include ලා තියෙනවා. Define how risk events will be monitored. monitor කරනවා කියන්නේ project එක පුරාට දැන් හිතන්න project එකේ මුල් හරිය අපි identify කරගන්නවා risks ටික. එතකොට ඒක එතනින් identify කරලා අපිට එතනින් එක නවත්තන්න බෑ. ඔය project එක යන පුරාට අපි evaluate කර අපේ business environment එක, project environment එක, ඇතුලේ internal capabilities ඔය ඔක්කොම evaluate කර අපි කල්පනා කරලා බලන්න ඕනේ අපිට තව මොන වගේ අලුතෙන් risks එන්න තියෙනවද? මොකක් හරි අපි risk නැහැ කියලා හිතපු දැන් අලුතෙන් risk එකක් වෙලාද? identify කරගත්ත සමහර risks අපි ඒවා address කරලා තියෙන handle බලලා තියෙන ඒ වගේ අපි monitor කරන්න. monitor කරනවා කියන්නේ අන්න ඒක. continuously happening. Continuously checking if there are new risks and checking the status of the risks that have been identified. Define how information will be preserved for future learning. ඒතර දැන් මේ risk management එක කරලා මේ project එක ඉවර වෙද්දී අපි කොහොමද අපි මේ ලබාගත්තු experience එක ඒ learning එක ඉස්සරහ projects වලට ලබලා දෙන්නේ කියන්නේ. හරිද? ඒ ටික තමයි information තියෙන්නේ included in the risk management plan. ඊට පස්සේ අපි කතා කරන්න යනවා developing the risk management plan. risk management plan එක develop කරද්දී දැන් මෙතන අපි කියවන්නේ මේ information include ලා තියෙනවා කියලා. ඒතර මේ develop කරද්දී එක steps ටිකක් තියෙනවා. මේ steps ටික ඇතුලේ අතරම මේවා included ලා තියෙනවා. හරිද? එතකොට අපි බලමු මොනවද මේ risk management plan එකක් develop කරන්න අවශ්‍ය වෙන steps කියලා. Developing first step එක risk management plan එකක් develop කරන්න ඕනේ first step එක තමයි identification of risks. එතන තමයි අපි ඉස්සෙල්ලා information හොයාගෙන කතා කරේ. එතනදී risks identify කරගන්න අවශ්‍ය වෙන sources ටික information හොයාගන්න අවශ්‍ය වෙන sources ටික ගැන තමයි අපි අතටම කතා කරේ. Identification of risks. Process of identifying all potential risks that may influence the success of the project. ගොඩක් risks එක જાති තියෙනවා. අපි ඒවා identify කරගන්න ඕනේ මොන වගේ risks මේ project එකට තියෙන්න පුළුවන් කියලා. This is a continuous process that will happen throughout the cycle. අපිට එකපාරක් identify කරලා නවත්තන්න බෑ. එක දිගටම
ප්‍රොජෙක්ට් එක සිද්ධ වෙද්දී අපි ආයෙ හිතලා බලන්න ඕනේ වෙන මොකුත් රිස්ක්ස් ඇත්තම නැද්ද කීකේ කල්පනා කරලා අලුතෙන් රිස්ක්ස් තියනවාද කියලා කල්පනා කරලා අයිඩෙන්ටිෆයි කරන්න ඕනේ. But how are we going to identify these risks? Methods මොනවද use කරන්නේ? පළවෙනි method එක තමයි expert interviews. අර අපි කලින් දැන් කතා කරා information හොයාගන්න විදිහ. ඒ ටික තමයි අතරම. expert interviews මොනවා හරි මේ project එකේ මේ field එකේ කවුරු experts ලා දෙන්නලා අපි අහලා බලනවා මොන වගේ ප්‍රශ්න දෙන්න පුළුවන් මොන වගේ risk තියෙන්නේ කියලා. Review historical information එකත් අපි කතා කරා. Risk brainstorming meeting. brainstorming කරලා අපි එක මොන විදිහට අපිට risks identify කරන්න පුළුවන්. එතකොට brainstorming කියන්නේ දැන් එක මිනිස්සෙක් තනියම කතා කරලා කල්පනා කරන්නේ මේ project එකට වෙන්න පුළුවන් ඔක්කොම මොනවද කියලා. හැමෝම එකතු වෙලා තම තමන්ගේ fields වල තම තමන්ගේ knowledge එක මත හැමෝම contribute කරන්න ඕනේ risk identification එක. මොකද එක්කෙනෙක්ට හැමදේම identify කරගන්න බෑ. ගොඩක් අය ඉදි තමයි එක විදිහට හිතන එක perspectives වලින් හිතන අය ඉදි තමයි හරි effectively අපිට identify කරගන්න පුළුවන් ගොඩක් risks ಜಾති. The brainstorming meetings අරගෙන අපි කතා කරන මොන වගේ risks දෙන්න පුළුවන් කියලා. ඊළඟ formal methods such as Delphi technique. Delphi technique ගැන අපි ඉස්සරහට කතා කරනවා. ඊළඟ මෙතන කියන්නේ මම ඒක ගැන. ඊළඟට considerations when identifying risk. අපි මොන වගේ දේවල්ද consider කරන්නේ risks identify කරගන්නේ අද මේ step එකේදී. Risk vary across the project cycle. ඒ කියන්නේ පටන් ගන්න තියෙන risks ටිකමයි ඉවර වෙද්දී සහ මැද්දේදී project එක සිද්ධ වෙන අතරතුරදී තියෙන්නේ. සමහර විට පටන් ගන්නදී තියෙන පුළුවන් ගොඩක් risks. මොකද uncertain project එකක් පටන් ගන්නදී මොන දේවල් වෙයිද කියලා plan එකක් හදද්දී මොන දේවල් වෙයිද කියලා අපි දන්නේ නැහැ හරියට. හැබැයි කරගෙන යද්දී අපිට තේරෙනවා ඒ කාලේ තිබ්බ uncertainties ගොඩක් දැන් එන්න අඩු වෙලා. ඒ වගේ the level of risk varies in the project cycle throughout the project cycle. Typically high at early stages and low at later stages. කියන අන්තිම stages වලදී risks අපි identify කරන risks ගන්න අඩුයි. Risk events rarely strike independently, rather they interact with other events. සාමාන්‍යයෙන් මොකක් හරි දෙයක් සිද්ධ වෙද්දී ඒක හැම වෙලේම මේක වුණයින් පස්සේ මේක වෙනකම් මේක වෙන්නේ නැහැ එහෙම කියලා එකක් නැහැනේ. සිද්ධ වෙන්න තියෙනවා නම් මොකක් හරි දෙයක් ඒ හැමදේම සිද්ධ වීගෙන යනවා. මොකක් හරි රිස්ක් එකක් එනවා ෆ්ලඩ් එකක් මොකක් හිතන්න ෆැක්ටරි කරවන් කියව කලින් ෆැක්ටරි එක ඒකේ එම්ප්ලොයිස් ලා වර්කර්ස් ලා ස්ට්‍රයික් එකක ඉන්නේ. එතකොට ස්ට්‍රයික් එකක ඉන්නවා කියන්නේ දැන් වැඩ වෙන්නේ නැහැ. එතකොට ෆ්ලඩ් එන්න තියෙන කාලෙක ගම් වතුර කල්පනා කරන්නේ නැහැනේ මම දැන් මේගොල්ලන්ගේ එක රිස්ක් එකක් න්යාලා මේ දැන් මෙතන මැටීරියලයිස් වෙලා තියෙන්නේ ඒ රිස්ක් එක ඉවර වෙනකම් මම යන්නේ හොඳ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ෆ්ලඩ් එක එන්න තියෙනවා නම් ඒකත් එනවා. එතකොට එක රිස්ක් එකක් හැම වෙලේම ඒක තනියෙන් සිද්ධ වෙන්නේ නැහැ. රිස්ක්ස් එක රිස්ක්ස් මැටීරියලයිස් වෙන්න තියෙන රිස්ක්ස් තියෙනවා නම් ඒවා ඔක්කොම එකට වෙන්න පුළුවන්. ඒකට අපිට හැම වෙලේම අර අයිඩෙන්ටිෆයි කරගන්නවා කියලා සහ ඒක අපි නෝට් කරගෙන මැනේජ් කරන්න යනවා කියලා අපිට one risk by one risk හැම වෙලේම යන්න බෑ. සමහරවිට අපිට risk දෙක තුනක් එකපාර handle කරන්න වෙන්න පුළුවන්. ඒක තමයි මෙතන මේ idea එක කියන්න හදලා. Risk identification process should happen in a systematic way. Obvious. Systematically වුණ නැත්නම් ඒක නිකන් ඔකේ සිද්ධ වුණොත් අපිට හරියට risks ටික identify කරගන්න බෑ. There are different categories of risks and common risks as සමහරවිට project එකෙන් project එකට වෙනස් වෙන risks ಜಾති තියෙනවා. project එක කරන project එකේ scope එක අනුව වෙනස් project එකෙන් project එකට වෙනස් වෙන risks. සමහර risks තියෙනවා commonly හැම project එකකටම business එකටම affect වෙන්න පුළුවන් common risks උත් තියෙනවා. හරිද? එතකොට දැන් අපි කතා කරා මම කිව්වා Delphi technique කියලා එකක් ගැන. ඒකට මේ identification කියන topic එක යටතේම තමයි risk identification method එක ගන්න. ඒ යටතේම තමයි අපි Delphi technique එක ගැන කතා කරන්නේ. Delphi technique එකේ මම idea එක ඉස්සරහට කියලා ඉන්නවා. ඊට අපි note එක කියලා බලමු. note එකේ තව පොඩි කැලක් දීලා තියෙනවා. තව විදිහක් Delphi technique එක ගන්න පුළුවන්. මම basic idea එක කියනවා. මේමයි Delphi technique එක වෙන්නේ. අපි සාමාන්‍යයෙන් කරන්නේ දැන් අපි risks identify කරගන්න ඕනේ. අපි දන්නේ නැහැ මොන වගේ risks දෙන්න පුළුවන් කියලා. මේ field එක ගැන අපිට ලොකු experience එකක් නැහැ. අපි කරන්නේ project එකේ field එක product development එකක් කියලා. ඒ හදන product එකේ ඒ ගැන අපිට ලොකු experience එකක් නැහැ. අපිට ඒ හන්ද experts ලැබුවා වෙනවා externally අපිට experts ලා ගන්න වෙනවා. ඒකවල අපි කරන්නේ experts ලා
ගන්න 5ක් විතර කියලා 5ක් විතර අපි කන්ටැක්ට් කරගන්නවා. කන්ටැක්ට් කරගෙන එයාලට කියන අපි වෙන ප්‍රොජෙක්ට් එකක් කරන්න යනවා. අපිට මේකේ තියෙන රිස්ක්ස් දැනගන්න මොන මොන වගේ රිස්ක් ගන්න පුළුවන්ද කියලා අපිට ඒකට ඔයාලගේ උදව් ඕනේ කියලා. එතකොට ඊට පස්සේ අපි කරන්නේ එයාලට අපි අපේ ප්‍රොජෙක්ට් එකේ දැන් මේ ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට් එකේ ස්කෝප් එක අනුව අපි එක ක්වෙස්චනර් එකක් හදනවා. ක්වෙස්චනර් එකක් හදලා අපි මේ 5 දෙනාට යනවා. මේගොල්ලෝ මේ 5 දෙනාට කියන්නේ එක්ස්පර්ට් පැනල් එක. මේ එක්ස්පර්ට් පැනල් එකට අපි ඒ ක්වෙස්චන්ස් ටික ඒ ක්වෙස්චනර්ස් ටික යවනවා. යවුවාම එයාලා ඒ ක්වෙස්චනර්ස් කියවලා බලලා එයාලා ඒවට උත්තර දෙනවා. ඒ ක්වෙස්චන් එකේ තියෙන ප්‍රශ්න වලට එයාලගේ දැනුම අනුව එයාලගේ එක්ස්පර්ටිස් එක අනුව එයාලා ආන්සර් කරනවා. ආන්සර් කරලා එයාලා ක්වෙස්චනර්ස් ටික ආයි අපිට ඒ රෙස්පොන්සස් ටික ආයි එවනවා. ඒක එවුවායින් පස්සේ මේ ඩෙල්ෆි ටෙක්නික් එකේ මේ ප්‍රොසෙස් එක කෝඩිනේට් කරන්න එක පුද්ගලයෙක් ඉන්නේ හරි කරන ෆැසිලිටේටර් කියලා. ඒත් ෆැසිලිටේටර් කරන්නේ මේ ක්වෙස්චන් යාසේ රෙස්පොන්සස් ටික ඔක්කොම එකතු කරලා ඔක්කොම රෙස්පොන්සස් ටික සමරයිස් කරනවා. සමරයිස් කරලා ඒ ටික යාලට ආයෙ යවනවා. මෙන්න මෙහෙම අපි අහපු තව කට්ටියක් මෙන්න මේ විදිහට කිව්වා. ඒ වගේ කියලා ඒ රෙස්පොන්සස් සමරයිස් කරපු රෙස්පොන්සස් ටික ආයෙ යවනවා ඒ එක්ස්පර්ට් පැනල් එකට. ඒකට යාලා ඒව ටික බලලා යාලා ආයෙ යාලගේ අයිඩියාස්, ඔපිනියන්ස්, රෙස්පොන්සස් ඔය ඔක්කොම දාලා ආයෙ යවනවා. ඒක ඔන්න ඔය විදිහට ඔය ප්‍රොසෙස් එක අපි එකතු කරගන්නවා, සමරයිස් කරනවා, යාලට යවනවා. ඔය ප්‍රොසෙස් එක stages 2-3ක් විතර වගේ වෙනවා until these different ideas of these experts start converging. Converging කියන්නේ මේ ඔක්කොම අදහස් ටික දැන් මේ රිස්ක් එකට සම්බන්ධ වෙන එක අදහස් දැන් වෙනස්. සමහරට පළවෙනි පාර මේ රිස්පොන්සස් ටිකේදී සම්පූර්ණයෙන් වෙනස් අයිඩියාස් 5ක් වෙන්න පුළුවන් ඉන්නේ. හැබැයි ඒ ටික සමරයිස් කරලා යවුවම මෙහෙමත් කන්සල්ටේෂන් එකක් තියනද කියලා කල්පනා කරලා යාලා ඒක ඔස්සේ හිටලා යාලා තව ඒවා කියනවා. එහෙම කරද්දී අන්තිමට අර 5ක් තිබ්බ එක එන්න අයිඩියාස් ටික අඩු වෙලා ඒ ටික අර එක සමාන අයිඩියා එකක් දක්වා ගමන් කරන්න පටන් ගන්නවා. හරිද? අන්න එහෙම වෙන තැනක් වෙනකම් අපි මේ විදිහට ක්වෙස්චන්ස් යාලගෙන් යවලා යාලගේ රෙස්පොන්සස් අරගෙන සමරයිස් කරලා ආයෙවලා එහෙම මේ ප්‍රොසෙස් එක කරනවා. එහෙම අන්තිමට කන්වර්ජ් වීගෙන එද්දී ඒ අයිඩියාස් එකතු වීගෙන එද්දී ඒවා එකතු වෙලා ඒවා වල සමානකම ඒ අයිඩියාස් අතර සමානකම් දකින්න ගද්දී අන්න ඒ ටික අපි යූස් කරලා එතකොට ඒ කියන්නේ හැමෝම ඒ 5 දෙනාම අනිත් කෙනෙක් ගත්තොත් එයා අනිත් 4 දෙනාගේ පර්ස්පෙක්ටිව් එකක් බලලා එයාගේ අයිඩියාස් ආයෙ එක්ස්ප්‍රෙස් කරලා එතකොට 5 දෙනාගේ පර්ස්පෙක්ටිව්ස් ටික ඔක්කොම කම්බයින් වෙලා සමාන අයිඩියාස් 2-3ක් එනවා. අන්න ඒ ටික අපි යූස් කරලා අපි අපේ රිස්ක්ස් මොනවද කියලා අයිඩෙන්ටිෆයි කරගන්නවා. හරිද? ඒක තමයි normally Delphi ටෙක්නික් එකේ වෙන්නේ. මේක තමයි formal method එක. දැන් මම කිව්වේ මේ formal method එක document කරලා formally සිද්ධ වෙන විදිහ. තව විදිහක් තියෙනවා informal method එකේ. එතනදි වෙන්නේ අපි මේ panel එක ගෙන්නනවා meeting එකට. meeting එකට ගෙන්නලා ඒගොල්ලෝ discussion කරලා අපි කියනවා අපි මෙන්න මේ requirements ටික කියලා මේක තමයි scope එකේ ඔක්කොම ටික කියලා මම ඩිස්කස් කරනවා ඩිබේට් එකක් යන්න පුළුවන් ඔය විදිහට ගිහිල්ලා එක දැන් අපිට දැන් අපි මෙහෙම එක්ස්පර්ට් පැනල් එකක් ගාලා කරන්නේ අපේ knowledge එක gaps තියෙන හන්දනේ ඒ gaps ටික ફોකස් කරලා තමයි අපි මෙයාලා ફોකස් කරන්නේ මේ මීටින් එකේ ඒ gaps ටික ફોකස් කරගෙන මෙයාලා ඩිස්කස් කරනවා ඩිබේට් කරනවා එහෙම කරලා පස්සේ ඒ එන ইনফরমේෂන් ඒ ඔපිනියන්ස් යන දෙක තුනක් දැන් පස්සේ මේ කියනවා පහක් තියෙනවානේ ඒ ටික ගැදර් කරලා ආයෙ සමරයිස් කරලා ආයෙත් අපි මේ පොයින්ට්ස් ටික ප්‍රසන්ට් කරනවා. දැන් මොකද හිතන්නේ කියලා. ඒකට ඔන්න ඔය විදිහට මේක අතනදී අපි කරේ ડોකියුමන්ට් එකක් විදිහට තනි තනියම මේ පස් දෙනා හම්බෙන්නේ නැහැ. ඒගොල්ලෝ තනි තනියම යාලා ඉන්න තැන් වල ඉඳලා කියනවා. මෙතන පස් දෙනාම එකට තියලා අර විදිහටම එයාලා කියන පොයින්ට්ස් ටික ලියා ගන්නවා සමරයිස් කරනවා ආයෙ පොයින්ට්ස් ටික කියලා ආයෙ යනවා. දැන් මොකද හිතන්නේ කියලා. ඊට පස්සේ ආයෙ අරගෙන ආයෙ සමරයිස් කරනවා ආයෙ යනවා මොකද හිතන්නේ. කොහොමද කියලා. ඒකෙත් අර වගේම සමාන අයිඩියාස් දෙක තුනක් හැදෙනකම් ඔය ප්‍රොසෙස් එක කරගෙන යනවා. ඒක තමයි ඉන්ෆෝමල් මෙතඩ් එක. හරිද? එතකොට මේ නෝට් එක කියවලා බලමු. එතකොට Delphi technique useful when trends are certain. එතකොට අපි මේක use කරන historical data use කරන්න බෑ. trends වලින් ඒවා use කරලා අපිට information හරියට ගන්න බෑ. ඒ වගේ වෙලාවකම Delphi technique එක අපි use කරන්නේ. This process involves obtaining opinions of a group of experts related to future situations. ඒක අනාගතේ වෙන්න පුළුවන් දේවල් ගැන
අපි මෙයාලගෙන් opinions අහන එක තමයි කරන්නේ. So we should first identify the knowledge gap that we have related to the future situation. දැන් අරම කිව්වේ අපිට අපි සමහරවිට අපි දැන් කරන්න යන දේ ගැන අපි හැමදේම දන්නේ නැහැ. ඒ නොදන්න දේවල් ඔය නොදන්න තැන්වල ඒ gaps ටික ඒ knowledge gaps ටික fill කරන්න තමයි මේ expert panel එක ගෙනල්ලා එයාලගෙන් risks ගැන අහන්නේ. ඒ knowledge gaps ටික අපි අඳුරගෙන ඒකට ඒ හරහා තමයි අපි මේ Delphi technique එක informal method එකකින් හරි formal method එකකින් හරි කරන්නේ. අන්තිම point එක complete consensus. දැන් මම කියන්නේ conversion ඕනේ කියලා මේ ideas ටික consensus කියන්නේ agreement එක. මේ ideas ටික completely මේ පස් දෙනා කවදාවත් normally මේ පස් දෙනා කවදාවත් completely agree වෙන්නේ නැහැ එකිනෙක කෙනාගේ ideas වලට. අන්තිමට completely perfect idea එකක් අන්තිමට එන්නේ මේ process එකෙන් එළියට. හරිද? Complete consensus among panelists is highly unlikely. සාමාන්‍යයෙන් එහෙම සිද්ධ වෙන්නේ නැහැ. හැමෝම එක agreement එකකට එන point එකක් එන්නේ නැහැ. So the judgment of the facilitator, මම කියනවා facilitator කියලා කෙනෙක් coordinate කරන්නේ. Judgment of the facilitator must be applied to determine if the convergence has occurred. මේ ideas වල සමාන ideas මතුවෙන්න පටන් අරන් තියෙන point එක identify කරගන්න facilitator ගේ knowledge එක තමයි use කරන්න ඕනේ. facilitator තේරෙන්න ඕනේ මේ ideas ටික එන විදිහින් වෙනස් වෙන විදිහින් හරි දැන් මෙයාලගේ සම්මාන අදහස් එන්න පටන් ගන්න තියෙනවා කියන එක තේරෙන්න අනේ මේ point එක අඳුර ගන්න ඒ facilitator හැකියාව තියෙන්න ඕනේ. හරිද? ඒකට ඔබ තමයි Delphi technique එක කියලා කියන්නේ. ඒකට ඔය ටික තමයි risk identification වල තියෙන. Delphi technique එක ගැන මම දැන් විශේෂයෙන්ම කතා කරේ. ඊට අමතරව මම තව දෙක තුනක් කිව්වා. හරිද? ඒකට මේක තමයි risk identification වල තියෙන්නේ. ඊළඟට අපි කරන්නේ risk categorization. risk categorization වල ලොකු දෙයක් නැහැ අතරම basically identify කරගත්ත risks ටික අපි කරන්නේ categorize කරන්නයි යන්නේ. හරිද? එතකොට අපි identify කරගන්න risks එක එක જાති වෙනවා. market risks, business risks, technological risks. මේ වගේ එක එක risks වලට අයිති වෙන්න පුළුවන් මේ අපි identify කරගන්න risks. ඒකට අපි ඒවා categorize කරලා ඒ කැටගරි එකක් විදිහට ඒක ගෲප් එකක් විදිහට ඒවා හැන්ඩල් කරන්න පුළුවන් සමහර රිස්ක්ස් තියෙනවා. කැටගරි එකක් විදිහට හැන්ඩල් කරන්න එකට හැන්ඩල් කරන්න පුළුවන් සමහර රිස්ක්ස් තියෙනවා. ඒවට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඒ වගේම හොයාගන්න අපි රිස්ක්ස් ටික කැටගරයිස් කරන්න ඕනේ. ඒකට මෙතන එක්සැම්පල්ස් ටික තියෙනවා. note එක කියවන්න. different bases that are used different bases are used for this. සමහරවිට scope එක අනුව quality, schedule, cost ඔය එක එක විදිහ අනුව අපි කැටගරයිස් කරනවා. Different categories of risks can be arrived at depending on the requirement. එක categories identify කරගන්න පුළුවන්. ඒකට මෙන්න මේවමයි use කරන්න කියලා එකක් නැහැ. External risks වෙන පුළුවන්. ඒ වගේ external risks කියලා අපිට predictable risks, unpredictable risks කියලා categorize කරන්න පුළුවන්. Internal risks වලින් technical, non-technical කියලා categorize කරන්න පුළුවන්. Legal risks, technological, market, business, human risks. So ඒ වගේ එක risks වලට අපිට categorize කරන්න පුළුවන්. A firm and its projects need a consistent risk categorization scheme that offers a framework for the systematic risk identification. හැබැයි project එකකට එයාලගේ consistent scheme එකක් consistent process එකක් තියෙන මේ risk categorization එක. නිකන් ඔහේ එන ටික මේක නිකන් මේක වගේ මේක නිකන් මේක වගේ හිතලා නිකන් categorize කරන්න බෑ. ඒක හරි framework එකක් තියෙනුනේ ඒ process එක easy වෙන්න. හරිද? ඊට පස්සේ point එක තමයි ඒක තමයි පොඩි ගණන් දෙක තුනක් වගේ අපිට තියෙන්නේ. හදලා බලන්න. හරිද? එතකොට ඒ තමයි assessment of risk. අපි දැන් risk එක assess කරන්නයි කොච්චර risk එකක් කොච්චර impact එකක් තියනවද කියන එක අපි assess කරන්න යන්නේ. point එකේදී. assessment of risk. එතකොට මේ assess කරන විදිහ දෙකක් තියෙනවා. එකක් තමයි quantitative අනිත් එක qualitative. ඉස්සෙල්ලාම qualitative එක ගැන කතා කරමු. qualitative quantitative. Qualitative කියන්නේ අපි මෙතනදී use කරන්නේ non numeric factors තමයි use කරන්නේ assess කරන්නේ. හරිද? ඒ කියන්නේ non numeric කියලා කියන්නේ අපි මෙතන scale එකක් use කරන්නේ. අපි risk එක high risk, the low risk, the medium risk, the highly unlikely, the very certain අන්න ඒ වගේ
බලලා අපි ස්කේල් එකක් හදාගන්නවා 1 to 5 කොහොමද 1 to 3 ඔය වගේ ස්කේල් එකක් හදාගෙන ඒ ස්කේල් එක යූස් කරලා තමයි quantify assess කරන්නේ මෙතන risk එක. හරිද? කියලා බලමු note එක. Used when there is no data to assess quantitative probabilities. අපේ probability එක දැන් quantitatively probability 50% chance 60% chance කියලා අපිට quantitatively හරියට certainly probability එකක් හොයාගන්න විදිහක් නැහැ. ඒකවල තමයි qualitative එක use කරන්නේ or else or when there is no enough experience to handle quantitative techniques. Quantitative techniques handle කරන්න අපිට experience එක knowledge එක නැහැ. එහෙනම් අපි qualitative use කරනවා. In this method we use non-numeric probability scale. මෙතනදී අපි use කරන non-numeric probability scale එක කියන්නේ මම මේකට 1 to 5 scale එකද 1 to 5 from numbers numeric. හැබැයි non-numeric කියලා කියන්නේ ඒ numbers වලින් ඒ කියන්නේ කිසිම value එකක් interpret වෙන්නේ නැහැ නිකන් 1 කියන්නේ very likely 2 කියන්නේ low likelihood ඒ වගේ නිකන් ඒවට තේරුමක් විතරයි assign ලා තියෙන්නේ මේ numbers වල කිසිම value එකක් නැහැ. හරිද? ඒවල non-numeric scale example to assess the occurrence. Example 1 to 5 scale එකට 1 කියන්නේ very likely, 2 is low likelihood, 3 likely, 4 is highly likely, 5 is near certain. ඒකට 1 කියන්නේ very likely very low likelihood. right? 1 is very low likelihood. ඒ කියන්නේ මේ risk එක වෙන්න chance එක ගොඩාක්ම අඩුයි. ඒ වගේ ඊට පස්සේ 5 වලට එද්දි මේක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න පුළුවන් risk එකක්. හරිද? ඒක තමයි 5 වල near certain කියලා කියන්නේ අනිවාර්යෙන් වෙන්න පුළුවන් risk එකක් කියන එක. ඊළඟට දැන් අපි එතනදී identify කරගත්තේ probabilities ටික. probability of occurrence කියන්නේ occurrence එක වෙන්න පුළුවන් probability එකට non-numeric scale එකක් දෙනවා. ඊළඟට අපි impact එකටත් ඒ වගේම non-numeric scale එකක් දෙනවා. ඒකත් 1 to 5 we are going to use. හරිද? මේකේ example එකක් තියෙනවා slide එකේ මම ඒක පෙන්නන්නම් ඔයාලට. මෙතන මෙතන බලන්න. මෙතන ඉස්සලම දීලා තියෙන්නේ probability of happening මේ scale 1 2 3 4 5 ගන්න probability of happening. හරිද? nearly certain, highly likely, likely, say low likelihood, very unlikely 1 to 5 scale එක. ඊට පස්සේ මෙතන මේ probability description එකේ risk probability එකක් දීලා තියෙනවා. දැන් මම කියන්නේ probability එකක් අපිට හිතා ගන්න බැරි හින්දා මේක use කරන්නේ. මෙතන දීලා තියෙන range එක. අපිට definitely මේ probability එක අපිට identify කරන්න බෑ. නිකන් අර judgment එකෙන් නිකන් තමන්ගේ intuition එකෙන් experience එකෙන් නිකන් කියනවා නිකන් 50-50 chance එකක් නැත්නම් 90ක් විතර වෙන්න පුළුවන්. අනේ ඒ වගේ නිකන් that is not at all a firm foundation to use to calculate probabilities. එතන නිකන් range එකක් වගේ කියන්නේ මේ ගානට වලද ඒ වගේ නිකන් not sure range එකක් දෙන්නේ not a solid percentage. හරිද? ඊට පස්සේ impact එකේ අපි impact එකත් අපි ඒ විදිහට 1 to 5 scale කරනවා. very low, low impact, medium impact, high, very high impact. ඔය එතනත් මේ දීලා තියෙන scale එක very rough නිකන් estimate එකක් නිකන් අර experience එකෙන් කියන එක. හරි එතකොට මෙතන මේ දීලා තියෙන example එකේ බලන්න. දීලා තියෙන risk impact on scheduling. එතකොට 1 yes a risk impact on scheduling මොකක් හරි දෙයක් වෙනවා. අපි හිතමු strike එකක් කියලා. එතකොට ඒක ඒ strike එකක් සිද්ධ වෙන එක ඒක schedule එකට බලපාන්නේ කොහොමද? ඒක very low likelihood very low impact එකක්ද තියෙන්නේ strike එකකින් schedule එකට. නැත්නම් medium impact එකක්ද නැත්නම් very high impact එකක්ද? අන්න ඒ විදිහට අපි identify කරගන්නවා. හරිද? මෙහෙම identify කරගෙන මෙතන චූටි max calculation එකක් අපිට කරන්න පුළුවන්. දැන් අපිට මෙහෙම කරාට අපිට නිකන් මෙහෙම ස්කේල් එකක් දුන්නට මදිනේ. අපිට බලන්න ඕනේ මේක ඇත්තටම ඉම්පැක්ට් එක මොන වගේ ගානක් අර රිස්ක් ඉවෙන්ට් ස්ටේටස් එක. අපිට කැල්කියුලේට් කරන්න පුළුවන් සිවියරිටි එක කැල්කියුලේට් කරන්න පුළුවන්. දැන් ඉම්පැක්ට් එක කියන්නේ මොන විදිහටද බලපාන්නේ කියන එක. ඒ බලපාන එක කොච්චර සැරට බලපානවද කියන එක අපි හොයාගන්න ඕනේ. සිවියරිටි එක හොයාගන්න. ඒ සිවියරිටි එක හොයාගන්න අපිට that calculation depends on the organization or the project. ඒක අපිට කියන්න බෑ මේ calculation එකමයි use කරන්න ඕනේ කියලා. එහෙම කියන්න බෑ අපිට. හැබැයි
අපි නිකන් පොඩි කැල්කියුලේෂන් එකක් යූස් කරලා අර අපිට ගාණක් හොයාගන්න පුළුවන් නිකන් පොඩි වැලියු එකක් දී ගන්න පුළුවන්. එතකොට අපිට අපේ රිස්ක්ස් ටික රෑන්ක් කරන්න පුළුවන් ඒ අන්තිමට එන වැලියු එක යූස් කරලා. එතකොට ඒ වැලියු එක හොයාගන්න අපි යූස් කරන්නේ මේ probability එකයි impact වලට දීලා තියෙන ස්කේල් වැලියු එකයි යූස් කරගෙන. හරිද? එතකොට ඒක මේකේ නැහැ. මම මේක white board එකේ වාට නිකන් පෙන්නන්නම්. අපි ඉස්සලා කියවගෙන යන්න. එතකොට after putting these risks into these scales, each risk identified in the scale, we can use a simple calculation to find the severity of the risk. This calculation is arrived at discretion. That is, could be a linear or non-linear calculation, linear non-linear calculation. එක හොයන විදිය සම්පූර්ණයෙන් ඒ ප්‍රොජෙක්ට් එක risks ගැන responsible එයාලට අදාළ දෙයක් මේ calculation එක හැදෙන විදිය. හැබැයි අපිට චූටි equation එකක් නිකන් qualitative දේවල් use කරන්න නිකන් පොඩි common equation එකක් විදිහට අපි ගන්න පුළුවන් එකක් තියෙනවා. ඒක මම මෙතන කියන්නම් qualitative එකට severity equals probability into plus n into impact. ඔන්න ඔය වගේ පොඩි නිකන් equation එකක් අපිට simple equation මේක identify කරගන්න පුළුවන්. මේ equation එකේ n කියලා කියන්නේ මොකද්ද? n කියලා කියන්නේ the significance impact has over probability. සමහරවිට අපි impact කියන එක මෙන්න මේ variable එකට බරක් දෙනවා probability කියන variable එකට වඩා. එහෙනම් බරක් දෙන වෙලාවට අපිට මේ එතෙන්ට මොකක් හරි value එකක් ගන්නවා. For example n equals 2. n equals 2 කියන්නේ impact is 2 times greater than impact is 2 times important than probability. 3 දුන්නොත් impact is 3 times important than probability. ඔයාලට මේක ඉස්සරහ අපිට ටූල් එකක් තියෙනවා. ඒක ගැන කතා කරද්දී නිකන් මේක ආයෙත් මේකම තියෙනවා. ඒකයි මම ඔයාලට මේක මෙතනදිත් කියන්නේ. ඒකට එතනදී ඔයාලට ඩෙන්ටිටි තේරුම් ගන්න ලේසි වෙන හන්ද. හරිද? මෙතන අපිට මේ n කියන එකට අපිට කියන්න පුළුවන් n කියන්නේ the significance impact has over probability. මේක ලොකුට හිතන්න එපා. සම්මතවත් දීලා නැහැ ස්ලයිඩ් එකේ. මම මේ references වලින් හම්බෙච්ච හන්දා ඒක ඉස්සරහට පොඩි තැනක තියෙන හන්දයි මෙතන කියන්නේ. හරිද? එතකොට දැන් එතකොට මෙතන probability කියලා අපි use කරන්නේ මොකක්ද? probability සහ impact කියලා use කරන්නේ මොකක්ද? අර scale එකේ තියෙන නම් දෙක. දැන් හිතන්න මොකක් හරි risk එකක් තියෙනවා. ඒකේ probability එක 4යි. එකෙන් impact එක probability එක 4යි කියන්නේ probability එකේ scale එක අපි scale එක බලුවම ඒ scale එකේ අපි number 4 දෙනවා. probability එකට. ඊට පස්සේ අපි impact එකට දෙනවා number 2 impact එක. එතකොට අපි කරන්නේ 4 මෙතන අපි n එක 2 කියලා හිතාගමුකෝ. n equals 2. n equals 2 කියන්නේ impact is 2 times important than probability. එතකොට probability එක 4යි, impact එක 2යි, n equals 2 එතකොට n into impact 2 into 2 4යි, probability එකත් 4යි. එකතු කරාම severity එක 8යි. හැබැයි this value does not have any this amount, this severity, this number that we got does not have any value in it. ඒක නිකන් අර කියන්නේ ඒක නිකන් අපිට සාමාන්‍ය රුපියල් ගණනක් ගත්තාම මෙතන value එකක් තියෙන එහෙම value එකක් නැහැ මෙතන. ඒක use කරන්නේ purely for the purpose of ranking these risks according to the severity. අපිට මේ risks ටිකට identify කරගත්ත risks ටිකට rank එකක් දෙන්න ඕන හින්දායි අපි මේ severity එක ඒ විදිහට calculate කරන්නේ. එන්නේ අරෙන්න වෙන තේරුමක් නැහැ මේ value එකට. probability කියලා use කරන්නේ ඒ value probability කියලා use කරන්නේ scale එකෙන් දෙන value එක. අපේ probability value එක තමයි probability scale එකේ දෙන probability value එක තමයි අපි මෙතනදී use කරන්නේ. impact scale එකේ දෙන impact value එක තමයි අපි මෙතන use කරන්නේ. එතන ඕන example එකකට මම තව ටිකක් explain කරන්න කියන්නම්.
මෙතන තියෙන්නේ අපි දැන් මෙතන මොකක් හරි තියෙන ස්කේල් රිස්ක් එකේ probability එක 2 කියලා කියමු. probability එක 2. එතකොට ස්කේල් එකෙන් impact එක 3 කියලා කියනවා. එතකොට 3 වැඩි කරන්න ඕනේ අර impact එක වැඩි කරන්න ඕනේ අර n amount එකෙන්. එතන මම කිව්වේ 2 කියලා. 3 into 2 6. 6 plus මෙතන probability amount එක මම කිව්වේ 2 කියලා. 6 plus 2 8. හරිද? ඒ විදිහට ඒක ලොකු නිකන් ලොකු අර calculation එකක්. එතන ලොකු logic එකක් නැහැ. පොඩි simple දෙයක් තියෙන්නේ. හරිද? ඒක තමයි qualitative එක. එතකොට මේ once is severity is calculated, we can make a list ranking and prioritizing risks according to the level of severity. From this list, how many risks to be chosen will depend. හරි ඒකට දැන් අපි ඒ විදිහට හැම අපි තියෙන risk හැම එකම ඒ විදිහට අර 1 to 5 scale එකෙන් impact එකයි probability එකයි හොයලා මේ පොඩි equation එකට දාලා severity එක calculate කරලා අපි ඒ risk ටික severity වැඩිම එකේ ඉඳන් අඩුම එක වෙනකම් පිළිවෙලට list කරනවා. list කරලා ඊට පස්සේ project එකේ scope එක අනුව project එකේ complexity එක අනුව project එකේ තියෙන resources යන ඔක්කොම අනුව අපි decide කරනවා මොන risks ටිකද අපි මෙතනින් consider කරන්න යන්නේ. top 10 risks ද, top 3 risks ද, top 5 risks ද කියලා අපි decide කරනවා. හරිද? ඒක තමයි qualitative method එක. quantitative method එකේදී අපි කරන්නේ අර අපි කතා කරන ඉස්සෙල්ලා එක තැනකදී risk event status කියලා එකක් ගන්න. ඒ risk event status කියන එක තමයි calculate කරන්නේ. හරිද? එතකොට මේ risk event status කියන එක calculate කරන්න පොඩි equation එකක් තියෙනවා. හරිද? risk event status එක calculate කරන්නේ අර වගේමයි probability කලින් විදිහටමයි risk event status එකක් කරගෙන ගන්න probability into impact n කියලා value එක ඒක depending on the project එහෙම එකක් තියෙනවා. මෙතනදී කෙලින්ම probability into impact. ඒක මේ probability එක මොකක්ද? මේ probability එක අපි මෙතනදී අර කලින් එකේදී අපිට probability percentage එක අපිට definitely කියලා හිතා ගන්න බැරි වුණා. හැබැයි මෙතනදී අපි මේ අපිට probability percentage එක අපිට හිතා ගන්න පුළුවන්. අපිට estimate එකක් ගන්න පුළුවන්. අපිට with certainty අපිට කියන්න පුළුවන් මෙන්න මේ probability එකක් මෙන්න මේ වගේ probability 40% chance එකක් තියෙනවා මේ risk එක වෙන්න. අන්න ඔය විදිහට probability එක අපිට දෙන්න පුළුවන්. හරිද? එතකොට කියනවා here the probability of risk occurrence impact and extent of overall project risk will be determined numerically. දැන් අතනදී අපි numeric base එකක් තිබ්බේ නැහැ. නිකන් scale එකක් තිබ්බේ. මෙතනදී numeric scale එක numeric base එකක් තියෙනවා. ඒ කියන්නේ probability percentage එකක් අපි use කරනවා. expected outcome is calculated. අපිට මම හිතන්නේ යුනිවර්සිටි එකේ මේ expected values expected outcomes කියන එක ගැන කතා කරේ නැහැ මට මතක විදිහට. සමහර විට ඔයාලා අහලත් ඇති ඒක ගැන expected value calculation එක. ගැන ඒක අහලා තියෙනවා නම් basically මේ මෙතන risk event status කියලා අපි calculate කරන්නේ expected value එක ඇත්තටම. ඒක සීමා charted වගේ කරලා තියෙන ඒවා ඒ cover කරලා තියෙන කට්ටිය දන්නවා expected value එක කියන්නේ මොකක්ද කියලා. ඒක තමයි ඇත්තටම මෙතනදී use කරන මේ formula එක. ඒක දන්නේ නැත්නම් ඒක ගැන හිතන්න එපා. risk event status කියන්නේ probability into impact. ඒක මතක තියාගන්න. හරිද? එතකොට slide එකේ sums දෙකක් දීලා තියෙනවා. ඒකේ first sum එක අපි මේ equation එක risk event status equals probability into impact කියන equation එක use කරලා නිකන් බලමු මොකක්ද එන්න value එක කියලා. හරිද? එතකොට මෙන්න මේ first එක. If there is a 40% chance of making $100,000 and 60% chance of losing $150,000, find the expected monetary outcome. The expected outcome can you calculate करना क्यों है? Then expected monetary outcome can you just given status basically. है ना? मेरा calculate करने को होगा. So what we do is मतलब risk event status का क्या है? Probabilities देखा भी रहते हैं ना? in a probability එක impacts දෙකක් දීලා තියෙනවා. ඒකට අපි මේක use කරනවා ඒක add කරනවා මේකෙන් 40% into 100,000 plus
60% into 150,000. හරි. එතකොට probability into impact මෙතන scenarios දෙකක් දීලා තියෙනවා. ඒ දෙකේම probability එකයි impact එකයි multiply කරනවා. ඒ දෙක add කරනවා. add කරලා අන්තිමට අපිට answer කරනවා a loss of 50,000. ඒකට අන්තිමට මේ project එක කරන එකෙන් මේ මොකක්ද investment එකක් කරනවා කියලා මේ investment එක කරන එකෙන් අපිට අන්තිමටම over time එන්නේ 50,000 plus එකක්. ඒක තමයි මෙතනදී කියන්නේ. එතකොට අපි මේ විදිහට එතනදී quantify කරා අන්තිමටම අපිට එන්නේ risk එක measure කරා. හරිද? ඒක තමයි මෙතනදී කරන්නේ. ඒක ඔයාලට ලියලා නිකන් පෙන්නන්න ඕන නම් කොහොමද එන්නේ කියලා මම කරන ලියලා පෙන්නන්නම්. මම කිව්වේ 0.4 into 100,000 plus 0.6 into 150,000. මේ 150,000 කියන එක plus එක. එතකොට මේක equal කරාම මේක solve කරාම අපිට එනවා 50,000 plus එක. මේක තමයි this over time මේ project එක කරොත් මේ investment එක හරි මොකක් කරේ මේක කරොත් කාලයක් සමගම කාලය යද්දි අපිට අන්තිමට එන්න loss එක 50,000 loss එක. ඒ කියන්නේ අපි එක කාලයකදී අපි 100,000 earn කරන තව කාලයකදී අපි 150,000 loss එක අපිට එනවා. ඒකට හොම දැන් හිතන්න අවුරුදු 10ක් හරි කීයක් හරි යනවා කියලා. එහෙම ගිහිල්ලා අන්තිමට අපේ ඉතුරු වෙන්නේ 50,000 loss එක. ඒකයි කියන්නේ 100,000 earn කරන්නත් පුළුවන් සමහර අවුරුදු වල. සමහර අවුරුදු වල 150,000 loss එකෙන්වත් පුළුවන්. එහෙම ගිහිල්ලා අන්තිමට අපේ අතේ ඉතුරු වෙන්නේ 50,000 loss එක. net loss එක. හරිද? ඒක තමයි මෙතනදී මේ calculate කරලා අපිට ආවේ. මේ risky event එක මේ risky investment එක follow කරන එකෙන් අපිට අන්තිමට ඉතුරු වෙන impact එක impact එකේ severity එක නැත්නම් risky event status එක වෙන්නේ 50,000 loss එක. හරිද? ඒක තමයි මෙතනදී මේ කියන්නේ. හරිද? ඊට පස්සේ ඊළඟට අපි කතා කරන්නේ දැන් අපි ඒකම use කරලා දැන් මෙතන මේ quantitative method එකට පොඩි steps ටිකක් තියෙනවා. මේ quantitative method එකෙන් අපි මේක calculate කරනවා. හරිද? steps ටිකක් කියන්නේ basically මැද step එකේ තමයි මේ calculation එක කරන්නේ. නේද? ලොකු steps ගන්න ලොකු දෙයක් නෙමෙයි. steps ටික තමයි පළවෙනි step එක. මම දාන්න එක. steps වෙන්නේ පළවෙනි එක quantify the probability of occurrence for each identified risk. දැන් මේ probability එක දැන් මේ 60% 40% කියලා ආපු probability එක එන විදිහ ගැන වද දෙන්න එපා. ඒක ගැන අපි මෙතන කතා කරන්නේ නැහැ. ඒක නිකන් එක step එකක් තියෙනවා. ඒ probability එක අපි quantify කරගන්න ඕනේ. probability අපි determine කරගන්න ඕනේ. ඒක determine කරගන්නේ කොහොමද? අපි කලින් කතා කරා. අපි කිව්වා experts එක කතා කරලා interviews කරලා අපි එයාලගෙන් අහලා බලන මොන වගේ probabilities තියෙන්නේ මොකක් හරි risk එකක් සිද්ධ වෙන්න පුළුවන් මොකක් හරි risk එකක් materialize වෙන්න පුළුවන් මොන වගේ probabilities තියෙන්නේ කියලා අපි අහලා බලන්න පුළුවන් අපිට experts වලින් නැත්නම් using historical data historical information අපිට මේ probability එකේ percentage එක අපිට හොයාගන්න පුළුවන්. ඒක quantify කරගන්න පුළුවන්. හරි ඒක කොහොමද වෙන්නේ කියන එක එතනින් එහාට ඔයාලා දැනගන්න ඕනේ නැහැ. second step එක determine the risk impact. ඔන්න risk impact එක determine කරලා තමයි අපි අර risk event status formula එක මේ probability into impact formula එක use කරලා calculate කරන්නේ. එතකොට ඒකට මෙතන දීලා තියෙනවා පොඩි example එකක් slide එකේම ඒ example එකම තමයි අපි කතා කරන්නේ. මම මේකට නිකන් ඔයාලට තේරෙන්න ලේසි වෙන විදිහට මම මේ පොඩි question එකක් විදිහට මේ note එකේ දාලා තිනවා මේක කියවන්න. Say the probability of scheduling delay
of a scheduling delay of 60 days. හරිද? scheduling delay එකක් වෙනවා. scheduling delay එකක් වෙනවා 60 days. In a project is 90%. මේ 60 days scheduling delay එක වෙන්න තියෙන chance එක 90% chance එක. හරිද? Then the risk event status is calculated using probability into impact. ඒ කියන්නේ basically 60 into 90% equals 54 days. දැන් අපි එතකොට අන්තිමට අපි කිව්වට මෙතන 60 day delay එකක් කියලා. ඇත්තටම මේ probability එක දාලා මේ risk එක සිද්ධ වෙන probability එකත් අපි incorporate කරාම මේ delay එකට ඇත්තටම delay වෙන දවස් ගණන කියලා 54 days. 60 day delay එකක් වෙන්න පුළුවන් risk එක. ඒක තමයි risk එක. delay එකෙන් වෙන impact එක කියලා කියන්නේ ඒක. delay එකෙන් වෙන impact එක 60 days. පහ වෙන්න පුළුවන් schedule එක. හැබැයි 60 days වලින් පහ වෙන එකට probability එකක් තියෙනවා 90%. හැබැයි 60 days පහ වෙන්නේ පහ වෙන chance එක is only 90%. 10% chance එකක් තියෙනවා එහෙනම් පහ නොවෙන්න පුළුවන්. එතකොට ඒ probability එක අපි incorporate කරාම ඒක ඇතුළට ඒ 10% අදාළ වෙන්නේ නැහැ. ඒ 10% අයින් කරලා ඒ delay වෙන්නේ නැති 10% එක අයින් කරලා 90% එක incorporate කරාම ඇත්තටම project එක delay වෙන්නේ only 54 days. හරිද? ඒක තමයි එතනදී කියන්නේ determine the impact කියලා. හරිද? ඊට පස්සේ that is the second step. Determine the risk impact. Third step එක determine risk response. එතකොට අපි දැන් මේ විදිහට risk impact එක measure කරලා අපි කරන්නේ අර කලින් කිව්වා වගේම අපි list down කරනවා මේ එක එක impacts වලින් වැඩිම impact එක තියෙන ගේ ඉඳන් අඩුම impact එක තියෙන ගණන්. දැන් වැඩිම severity ගේ ඉඳන් අඩුම severity එක තියෙන එක අපි list කරනවා අපේ risks ටික list කරලා අපි වල respond කරන්න විදිහක් strategies use කරනවා. strategies කල්පනා කරලා බලනවා. ඒකට the project team must determine how to address the risks that have greatest potential for impacting the project. අර වගේ list කරලා response එක කල්පනා කරලා මොනවා වගේද කරන්න පුළුවන් කියලා. හරිද? එතකොට අපි මේ response එක ගැන කතා කරන්නේ ඊළඟ step එකේදී. දැන් අපි risk එක identify කරා, categorize කරා, ඒක assess කරලා qualitative හරි quantitative හරි methods use කරලා assess කරලා ඒකට value එකක් අපි දුන්නා. ඒ severity එක නැත්නම් impact එක value එකක් දීලා අපි ඒ ටික priority list එකක් හදුවා. වැඩිම severity නම් අඩුම severity කරලා ඊට පස්සේ අපි ඒ risks වලට එතනින් වැඩිම severity එක තියෙන වැඩිම impact එක තියෙන risks වලට response strategies ගැන හිතලා බලනවා. Response strategies basically හතරක් තියෙනවා. හරිද? පළවෙනි එක තමයි avoidance. ඒ කියන්නේ මොකක් හරි risk එකක් වෙන්න තියෙනවා. අපි ඒ risk එක සම්පූර්ණයෙන් ඒ risk එක වෙන්න නොදී ඒ risk එක avoid කරනවා. ඒ risk එක අපි අයින් කරලා දානවා. ඒකයි මෙතන avoidance කියන්නේ. හරිද? Changing project plan to or risk event to avoid a selected risk event. ඒ risk event එක වෙන්නේ නැති වෙන ඒ risk එක සිද්ධ නොවෙන්න විදිහට අපි project එක plan එක change කරනවා. Example එකක් විදිහට කියනවා not having an expert available to perform a quality business process analysis. ඒක තමයි risk එක. අපිට expert කෙනෙක් නැහැ මොකක් හරි මේ business analysis එකක් කරන්න. ඒක response එක avoidance කියන strategy එකේ අර response එක avoidance strategy එක වෙන්නේ hiring such an expert to avoid the risk. එහෙම expert කෙනෙක් නැහැ කියන risk එක එන්න කලින් අපි expert කෙනෙක්ව hire කරලා එයාගෙන් මේ වැඩේ කරගන්නවා. එතකොට ඒ expert කෙනෙක් නැහැ කියන risk එක avoid වෙනවා. ඒක කියන්නේ. second එක transfer. ඒ කියන්නේ මට මොකක් හරි risk එකක් තියෙනවා. හැබැයි මම මේ risk එක වෙන කෙනෙක්ට transfer කරනවා. මට තියෙන බලපෑම අඩු කරගන්න. For example, the best example for this is insurance. අපිට මොකක් හරි risk එකක් තියෙනවා. මගේ වාහනේ හැප්පෙන risk එකක් තියෙනවා. හැබැයි මම මේ risk එකෙන් කෑල්ලක් transfer කරන insurance company එකට. ඒකට යාළුවා තමයි
pay කරන්නේ some amount ඒ වගේ එකක්. හරිද? එතකොට මෙතන කියනවා shifting the consequence of the risk to a third party. තව මේක shift කරන්න ගියා project එක පැත්තෙන් කල්පනා කරොත් project management පැත්තෙන් කල්පනා කරොත් example එකක් slow quality testing process within the firm. දැන් මගේ project එක ඇතුලේ quality testing කරන්න බෑ. මොකද මගේ firm එකේ quality testing capability එක හරිම අඩුයි. ඒක හරිම හිමින් මේ process එක වෙන්නේ. ඒ හන්දා ඒක transferring strategy එක use කරලා මම response එකක් දෙනවා. hiring a professional firm to do the testing. මම මේ testing part එක outsource කරනවා. දැන් professional firm එකකට දෙනවා. මගේ මේ testing part එක කරලා දෙන්න. ඒකට ඒක වෙන කෙනෙක්ට testing process එකේ risk එක මම වෙන කෙනෙක්ට transfer කරලා තියෙනවා. හරිද? ඊපස්සේ mitigation කියන්නේ probability එක අඩු කරනවා. වෙන්න පුළුවන් ඒ risk එකක් වෙන්න පුළුවන් probability එක හරි impact එක හරි නැත්නම් දෙකම අඩු කරන එක තමයි mitigation කියන්නේ. example එක potential decision delays caused by the busy schedules of the sponsor. and sponsor කියන්නේ අපේ funds කෙනෙක් කෙනා. එයාට busy schedule එකක් තියෙන පුළුවන්. ඒ හන්දා අපිට සමහර decisions එයාගෙන් අහලා ගන්න ඕන decisions අපිට කරන්න බැරි වෙනවා. මොකද එයා නැති හන්දා. ඒ හන්දා අපිට delay වෙනවා. එතකොට response එක මොකද්ද? Under mitigation strategy, decrease the number of major milestone decision points. එතකොට decision අපිට ඒ ස්පොන්සර් එක කතා කරලා ගන්න ඕන decision points ගන්න අඩු කරොත් schedule එකේ delays වෙන්න තියෙන ගාන අඩු වෙනවා. මොකද එතකොට අපි මේ decision එක ගන්න තැනට ඇවිල්ලා හිතන decision points පහක් තියෙනවා කියලා ඒ points ඒකට අපි points පහක් තියෙනවා නම් මේ points පස් තැනේදීම delay එකක් වෙනවා අනිවාර්යයෙන්ම decision එක ගන්න. මොකද sponsor නැති හන්දා. එයා busy හන්දා. අපි decision points පහ තුනකට අඩු කරොත් අපිට ඉන්න වෙන්නේ තුන් පාරයි delay එකක් වෙන්න තියෙන්නේ. හරිද? එතකොට ස්පොන්සර් නැතුව අපේ පොඩි delays වෙන්නේ තුන් පාරයි. එතකොට ඒක probability එක සහ impact එක අඩු කරලා mitigate කරනවා කියන්නේ ඒකයි. acceptance of the risk. සමහර risks තියෙනවා අපි කොච්චර strategies එක actions හදුවට ඒක අඩු කරන්න අමාරුයි. ඒක අඩු වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට ඒ වගේ වෙලාවකදී අපි මොකද කරන්නේ? The best example for that is the establishment of the risk reserve. අපි කලින් කතා කරේ contingent reserve එක ගැන. ඒකට කියන්නේ risk reserve කියලා කියනවා. එimhe risk reserve එකක් තියාගන්න එක ඒ වගේ කොච්චර කරත් නැති කරන්න බැරි risks avoid කරන්නත් බැ transfer කරන්නත් බැ mitigate කරන්නත් බැරි risks. ඒවා අපි මෙහෙම risk එකක් තියනවා කියලා ඒක accept කරලා ඒ risk එක එන වෙලාවට ඒක අපිට handle කරන්න පුළුවන් වෙන්න risk reserve එකක් තියාගන්නවා either in terms of money or in terms of time. හරිද? ඒක තමයි acceptance of a risk කියලා කියන්නේ. මම හිතනවා මේ part එක වලට තේරුණා කියලා. ඒක ලොකු දෙයක් නැහැ. ඊට පස්සේ last step in developing the risk management plan is monitoring. monitoring ගැන ඉස්සෙල්ලත් ඔයාලට කිව්වා මම හිතන්නේ. monitoring is a continuous process. අපි identify කරලා එතනින් නවත්තන්න බෑ අපිට. අපි තව monitor කරන්න ඕනේ. risk එකේ status එක අපි identify කරගත්තු risks වල status එක මොකක්ද? අලුතෙන් risks ඇවිල්ලා තියෙනවද? ඔය ඔක්කොම බලන්න අපි monitoring process එක කරන්න ඕනේ. ඒකට ඒක explain කරලා තියෙනවා මේ විදිහට. major elements හතරක් තියෙනවා monitoring process එකේ. systematically track the status of the risks previously identified. ඒක එකක්. එක දෙයක් අපි monitoring වල කරන්න ඕනේ. අපි කලින් identify කරගත්ත risks වල status එක දැන් status එක මොනවද කියලා අපි identify කරගන්න ඕනේ. ඊළඟ එක identify, document and assess any new risks. අලුතෙන් risks මොනවද තියෙන කියලාත් අපි identify කරගන්න ඕනේ monitoring process එකේ. ඊළඟ එක effectively manage the risk reserve. එතකොට අපි risk reserve එකක් තියන් ඉන්නවා නම් ඒ risk reserve එක ඒකත් බිඳුවට බහැලා යන්නේ නැති වෙන්න අපි ඒක manage කරන්න ඕනේ. ඊට පස්සේ capture lessons. ඒක ඊළඟ monitoring process ඊළඟ lesson එක element එක capture lessons. කියන්නේ risk management process එකෙන් කරලා අපි අලුතෙන් lessons ඉගෙන ගන්නවා. මෙන්න මේ දේවල් කරන්න හොඳ නැහැ, මේ දේවල් වෙන්න හොඳ නැහැ කියලා අපි lessons ඉගෙන ගන්නවා. ඒ lessons ටික අපි capture කරගන්න ඕනේ monitoring process එකේදීම. මොකද මේක තමයි අන්තිම step එක risk management plan එකේ. ඊපස්සේ ඒක explain කරලා දෙනවා assign the risk goals.
දැන් මේ මොනිටරින් කියන කරන්න ප්‍රොජෙක්ට් මැනේජර් තනියම කරන්න බෑනේ. ඒ හන්දා අපි කරනවා රිස්ක් ඕනර්ස්ලා කියලා කෙනෙක්ව ප්‍රොජෙක්ට් මැනේජර් පත් කරනවා. මේ මොනිටරින් ප්‍රොසෙස් එක කරගෙන යන්න. ඒ කියන්නේ දැන් හිතන්න රිස්ක්ස් දැන් අපි high potential risk, high severity risks අඳුර ගන්නවා කියලා. එතකොට ඒ එක රිස්ක් එක සිද්ධ වෙන එක ඒරියාස් තියෙනවා. ෂෙඩියුලින් වෙන්න පුළුවන්. නැත්නම් හරි බජට් එක රිලේටඩ් වෙන්න පුළුවන්. නැත්නම් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් එක රිලේටඩ් වෙන්න පුළුවන්. ඒක එක ඒරියාස් රිලේටඩ් තමයි මේ රිස්ක්ස් එන්නේ. එතකොට ෂෙඩියුලින් රිලේටඩ් රිස්ක් එකක් නම් මේ ෂෙඩියුලින් කරන ටීම් මෙම්බර්ව එතන ඉන්න හෙඩ් කෙනෙක්ව රිස්ක් ඕන කරන්න බෑ. එතකොට එයා තමයි ෂෙඩියුලින් ඩිලේ එකේ රිස්ක් ඕන. ඒ රිස්ක් එක බලපාන්නේ එයාට ඒ හෙඩ් එයා තමයි රිස්ක් ඕන. ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් ටීම් එකේ හෙඩ් කෙනෙක් ඉන්නවා. ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් ගැන එන රිස්ක්ස් වල මේ ඒව බලපාන්නේ එතන ඉන්න ඒ ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් ටීම් එකේ හෙඩ්. ඒකට එයා තමයි ඒකේ ඕන. ඒකට බජට් එකේ මොන හරි රිස්ක්ස් අඩු වෙන සල්ලි මදි වෙන ඒ වගේ රිස්ක්ස් එන්න පුළුවන්. ඒකට එතන බජට් එක හැන්ඩල් කරන ටීම් එකේ හෙඩ් තමයි ඒ බජට් එක රිලේටඩ් වෙන රිස්ක් එකේ රිස්ක් ඕන. ඒ විදිහට අපි රිස්ක් ඕනර්ස්ලා පත් කරනවා. ඒක රිස්ක්ස් වලට ඒ අදාළ ඒ රිස්ක් එක ඇති වෙන්න පුළුවන් ඒරියා එක අනුව. ඕනර්ස්ලා පත් කරලා අපි යාළුවට කියනවා ඔයාලා මේ රිස්ක් එකේ ස්ටේටස් එක අප්ඩේට් කරන්න කියලා. ඒකට ඔයාලා හැම වෙලේම ඉවැලුවේට් කරලා බලන්න මොකද්ද මේ රිස්ක් එකේ දැන් ස්ටේටස් එක. දැන් ඒ රිස්ක් එක නැති වෙලා ගිහිල්ලාද නැත්නම් අලුතෙන් තාම මොනවා හරි ඇඩ් වෙලාද තාම ඒක තියෙනවද ඒක ස්ටේටස් අප්ඩේට් එකක් දෙන්න කියලා ප්‍රොජෙක්ට් මැනේජර් කියනවා ඒ රිස්ක් ඕනර්ස්ලාට. හරිද? ඔය ඒක තමයි මෙතන කියන්නේ assign risk owners for higher level risks so they will continuously monitor the risk they are responsible for and periodically report the status to the project manager. හරිද? ඊට පස්සේ ඊළඟ එක දැන් මේ අපි රිස්ක්ස් කතා කරාම මේ රිස්ක්ස් හැම වෙලේම මේ කතා අයිඩෙන්ටිෆයි කරපු රිස්ක් හැම දෙයක්ම හැම වෙලේම මැටීරියලයිස් වෙන්නේ නැහැනේ. ඒක මැටීරියලයිස් වෙන එක කාලා තියෙනවා. ෂෙඩියුලින් රිලේටඩ් රිස්ක් එකක් ඒ මොකක් හරි රිසෝසස් වල HR කවුරු හරි නැති හන්දා මොකක් හරි හැම දෙයක් හන්දා ඒ එක ටයිම් පොයින්ට් එකක් තමයි පොයින්ට් එකේ තමයි රිස්ක් එක මැටීරියලයිස් වෙන්නේ. ඊට පස්සේ ඩොකියුමන්ටේෂන් හරියට කරගන්න බැරි වෙන රිස්ක් එකක්. ඒ ඩොකියුමන්ටේෂන් එක හදන වෙලේ තමයි ඒ රිස්ක් එක එන්නේ. ඒකට ඒ රිස්ක්ස් අනිත් මේ වෙලාවල් වල නැහැ. ඒක තියෙන්නේ ඒ එක වෙලාවක විතරයි. ඒ හන්දා මේ රිස්ක්ස් අපි හැම වෙලේම දැන් ඔය අපි ස්ටේටස් මීටින්ග්ස් වගේ ගන්න ඕනේ. රිස්ක්ස් ගැන කතා කරන රිස්ක්ස් වල ස්ටේටස් කතා කරන. ඒත් හැම ස්ටේටස් මීටින් එකේම ඔය තියෙන හැම රිස්ක් එක ගැනම කතා කරන්න ඕනේ නැහැ. ඒ ස්ටේටස් මීටින් එකේ කතා කරනවා දැන් ළඟම එන්න තියෙන රිස්ක්ස් ටික මොනවද? ඒවා වල ස්ටේටස් එක මොකක්ද කියලා තමයි කතා කරන්නේ. ඒ හැම එකම මේ ළඟින්ම potentially වෙන්න පුළුවන් ළඟින්ම තියෙන රිස්ක් එක schedule එකේ ළඟින්ම වෙන්න තියෙන රිස්ක් එක මොකක්ද කියලා කතා කරන්නේ. තමයි ඊළඟ point එක කියන්නේ not all risks will materialize at a given point. ඔක්කොම රිස්ක්ස් ටික එකපාර materialize වෙන්නේ නැහැ. Therefore, all risks need not to be reported in each status meeting. හැම status meeting එකේම ඒ වෙන්න පුළුවන් ඔක්කොම risks ටික report කරන්න ඕනේ නැහැ. Rather, they can be reported by the appropriate risk owner as the particular risk event triggers approach on the project schedule. Project schedule එකේ මොකක් කරේ risk එකට risk එක සිද්ධ වෙන්න තියෙන triggers. ඒ risk එක trigger වෙන්න පුළුවන් එක දේවල් ලං වෙද්දී ඒක project manager report කරාම status meeting එකේදී ඇති. හරි ඒක තමයි එතනදී කියන්නේ. එතනදී කියන්නේ අර unnecessary විදියට අපි risks ගැන හොයලා ඒ විදිහට කරන්න ඕනේ. ඒක එන විදිහට ඒ risk එක ලං වෙද්දී triggers ටික ඒ trigger වීගෙන එනවා පෙවුනහම ඒක report කරාම ඇති කියලා එතන කියන්නේ. හරිද? ඒක තමයි risk management plan එක. risk management plan එක කතා කරලා ඉවරනයින් පස්සේ අපි කතා කරන්නේ දැන් මොනවද මේකේ තියෙන benefits කියලා. risk management plan එකක් හදන එකේ benefits මොනවද කියලා. benefits එක මම නිකන් කියවගෙන යනවා ඒක තේරෙයි. offers an opportunity to identify effective ways of reducing risks in a proactive way. අපිට කලින්ම risks identify කරගෙන වඩු කරගන්න ක්‍රම හිතා ගන්න පුළුවන්. provides a systematic response. risk ටික කලින් identify කරනවා අපිට systematically වලට respond කරන්න වලට සූදානම් වෙන්න පුළුවන්.
build a confidence in stakeholders that their interests are properly guarded against the risks. stakeholders වලට කියනවා මෙන්න මේ වගේ risks තියෙනවා. හැබැයි අපි ඒවා identify කරගෙන අපි ඒවට strategies යොදවලා තියෙන්නේ. ඒ හන්දා ඔයාලගේ funds වලට ඔයාලගේ time එක ගැන වද වෙන්න එපා. ඔයාලගේ interest එක ආරක්ෂා වෙනවා. ඔයාලගේ stake එක මේ project එකේ තියෙන stake එක ඔයාලගේ project එක ගැන බලන් ඉන්න ඒ කියන්නේ interest වල තියෙන හේතුව ඒ interest එක රැකෙනවා කියලා කියනවා. Allows project manager to maintain a better control of the project and project decisions. ඒකට අපි risks ටික identify කරන්න යනවා අපිට තවත් හොඳට අපේ project එක control කරන්න පුළුවන්. project decisions තවත් හොඳට අපිට ගන්න පුළුවන්. Provides an opportunity to capture key learning එක කලින් කිව්වා. risk management plan එක හදනවා කියන්නේ අපි ඒකෙන් අපි manage කරලා තියෙන risk එක ඒක ඊළඟ projects වලට lesson එකක් වෙන්න පුළුවන්. තව එක point එකක් තමයි issues versus risks. issues කියන්නේ risk එකක් නේද කියලා කල්පනා කරන්න ඕනේ. issue කියන්නේ මොකද risk එකක් කියන්නේ මොකද? මේ මෙතනදී define කරලා තියෙන්නේ issue එකක් කියන්නේ is something that happened that already happened. ඒකට අපි ගමු for example ඊයේ ගම් වතුර ඇවිල්ලා ෆැක්ටරි එක යට වුණා. ඒක risk එකක් නෙමෙයි. ඒක කලින් වෙච්ච දෙයක්. ඒක මම වෙන්න කලින් identify කරගත්ත ඒ කියන්නේ ඒ risk එක ඊයේ වෙච්ච එක දැන් identify කරන්න වැඩක් නැහැ. ඒක risk එකක් කියන්නේ හැම වෙලේම අනාගතේ වෙන්න පුළුවන් දෙයක්. ඒකට ඊයේ ගම් වතුර ගලලා ෆැක්ටරි එකට වෙච්ච එක risk එකක් නෙමෙයි අද වෙද්දී. ඒක වෙලා ඉවරයි. ඉස්සරහට තව මාස 6කින් ආයෙ වැහලා ගම් වතුර ඇවිල්ලා යට වෙන එක අන්න ඒක risk එකක්. හරිද? ඒකට issue එකක් කියන්නේ අර ඊයේ වැහලා ගම් වතුරින් යට වෙච්ච එක ඒක issue එකක්. වෙච්ච වෙලා ඉවර දෙයක්. ඒක වෙලා ඉවරයි. ඒක හැබැයි ප්‍රශ්නයක්. ඒක වෙලා ඉවරයි. issue එක. Issue is something that has already happened while risk is about what would happen in the future. An issue could be a loss of a team member. Team member කෙනෙක් නැති වෙනවා අපිට. එයා project එක අතහැරලා යනවා. ඒක එයා ගිහිල්ලා ඉවරයි. ඒකට ඒක issue එකක්. The risk would be what would happen to the detriment of the project. දැන් දැන් ඊයේ එයා ගියා. අද වෙද්දී අපි කල්පනා කරන්නේ මොකක්ද දැන් මෙතන risk එක? එයා යන්නේකේ risk එක මොකද්ද? අපේ project එකේ human resource එක අඩු වෙනවා. මොකද අපි ඒකට කරන්නේ? ඒක තමයි risk එක. ඒක අනාගතයේදී materialize වෙනවා. මේ මිනිස්සයා ගියා. හන්ද ඒක අනාගතයේදී materialize වෙනවා. ඒ risk එක. ඒ වගේ එකක්. හරිද? ඊට පස්සේ අපි කතා කරන්නේ tools in managing risks. දැන් මෙතන tools කියලා අපි කතා කරාට මේක අන්තිමට ඇත්තටම මේ tools ටික අපි use කරන්නේ risk management plan එකේදී. risk management plan එකේදී risk management plan එක develop කරද්දී මේ identification, categorization, assessment, response, monitoring මේ steps වලදී මේ tools ටික use කරලා තමයි මේ plan එක අපි අතරම හදන්නේ. හරිද? ඒක අපි අන්තිමට කතා කරන්නේ. Risk management tools ටික මොනවද කියලා බලමු. Risk management tools basically තුනක් තියෙනවා. checklist එකක් තියෙනවා, register එක තියෙනවා, matrix එකක් තියෙනවා. හරිද? ඒ tools වෙන්නේ first එක identification checklist. ඊළඟ එක risk register. ඊළඟ එක risk assessment. risk identification checklist එක කියන්නේ අපි දැන් අර identification step එකේදී අපි identify කරගන්න list ටික ඒ ටික අපි list එකකට දෙන එක තමයි basically check identification checklist. ඒ risk ටික identify කරලා ඒ list ටික ඒ risks ටික list down කරන එක තමයි checklist එක කියලා කියන්නේ. හරිද? This will be unique. මේකේ characteristics ටික කතා කරනවා අපි project එකෙන් project එකට මේ risk checklist එක unique වෙනස් වෙන්න පුළුවන්. මොකද එක project එකකට තියෙන risk ටිකම නෙමෙයි ඊළඟ project එකට තියෙන්න පුළුවන්. හරිද? ඒ වගේ common risks ටික තුත් තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් එක project එකෙන් project එකට වෙනස් වෙන වෙන risks ටිකකුත් තියෙනවා. උකට checklist එක එක project එකකට use කරපු checklist එකම අපි ඊළඟ project එකට use කරන්න බැහැ. ඔතන එකක් ගන්න ඕනේ.
This will be unique depending on the company's business environment, policies, practices, constraints, and information about the future plans. ඒක වෙනස් වෙන්න පුළුවන් project එකට business එකෙන් business එකට. First, a standard set of risk categories could be identified to ensure the consistency. දැන් අපි ඉස්සලා කිව්වනේ අපි identify කරගන්න ඕනේ ඔක්කොම risks ටික ඊපස්සේ categorize කරන්න ඕනේ කියලා. ඒකේ විදිහටම වෙන්න ඕනේ නැහැ. ඒ දෙක interchangeably වෙන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම අපේ project එකට එන්න පුළුවන් risk categories ටික identify කරගෙන ඒ යටතේ එක එක risks මොන මොනවද කියලා note down කරගන්න පුළුවන්. අපිට එතකොට ඉතින් product development project එකක් නම් අපිට identify කරගන්න පුළුවන් මේකේ තියෙන එක risk categories. market risks හරි mark එකක් තියෙනවා. technological risks කියලා තව risk category එකක් තියෙනවා. තාමක් හරි මොනහරි ඔය වගේ දෙකක් ගමු market risks and technological risks. එතකොට market risk එකක් වෙනවා අපේ competitor අපි මේක competitor අපි මේක introduce කරන කලින් අපේ competitor මේක introduce කරනවා market එකට. නැත්නම් market එකේ මොකක් හරි ඒ අපි හදන product එකට substitute එකක් ඊට කලින් හැදිලා තියෙනවා. අපි මේක introduce කරන කලින් substitute එකක් හැදිලා introduce කළා. ඒ වගේ market risks කියලා category එක identify කරගෙන ඉස්සලා මේ project එකට බලපාන පුළුවන් risk categories මොනවද කියලා ඉස්සලා identify කරලා ඒ යටතේ එන්න පුළුවන් එක එක risks ටික අපි list down කරනවා. ඒක තමයි ඒක that is a better way කියලා කියන්නේ because එතකොට අපිට අර framework එකක් තියෙනවා ඒ frame categories ටිකක් නම් අපි ඒක ඇතුලේ තමයි හිතන්න ඕනේ. නැත්නම් අපි නිකන් ගිහිල්ලා පාඩියලා project එකට යනකොට risk ටික මොනවද කියලා හිතන්න ගියොත් හිතා ගන්න අමාරු වෙන්න පුළුවන් හැමදේම. මේ හද අපිට ඉස්සලම categories ටික කල්පනා කරලා ඒ යටතේ risk දාන එක more effective. Should be implemented in early stages of the project and continue throughout the cycle. Identification checklist එක අපි මුලින්ම හදන්න ඕනේ project එකේ. හැබැයි ඒක update වෙවි ඉස්සරහට යන්න ඕනේ. continue වෙන්න ඕනේ. Will be a guide for all participants. Guide එකක් obviously තියෙන risks ඔක්කොම ටික තියෙනවා කියන්නේ ඒක. It's a guide for everyone in the project. Should be distributed among all project team members and key stakeholders. මේක හැමෝටම දීලා තියෙනවා. මේවා තමයි ටික project එකට තියෙන full list එක කියලා. Benefits of using the risk identification checklist. Risks viewed from multiple perspectives. ඒකට අපි අර මම කියන්නේ categorize කරනවා තමයි market එක පැත්තෙන්, technology එක පැත්තෙන්, ඊට පස්සේ economy එක පැත්තෙන් ඔය විදිහට එක පැති වලින් පැතිකඩ වලින් අපි හිතනවා risks ගැන. ඒකට අපි ඒක multiple perspectives ගැන කල්පනා කරනවා. If updated promptly serves as a risk knowledge database. මේක හරියට අපි අප්ඩේට් කරලා මැනේජ් කරන් ගියොත් මේක knowledge database එකක් වෙනවා. risk හැමදේම අපි ලියලා තියෙන database එකක් වෙනවා. ඊළඟ tool එක risk register. දැන් risk register එකේ අපි basically කරන්නේ මේ identify කරගත්ත risks ටික අපි තව comprehensive විදිහට note down කරලා තියෙනවා. ඒක තමයි තියෙන්නේ. හරිද? ඒ කියන්නේ එතකොට a record of all identified risks of a project. checklist එකත් ඒකනේ තියෙන්නේ ඔක්කොම identify කරගත්තා තියෙනවා. A repository of all open and closed risk keepers. ඒ කියන්නේ අපි risk register එකේදී අපි ලියනවා status එකක්. මේ risk එක close වෙලා මේ risk එක materialize වෙලා ඉවරයි අපි ඒක handle කරා. නැත්තම් open risk එකක් කියන්නේ මේ risk එක අපි තාම මේක materialize වෙන්නේ නැහැ. මේක ඉස්සරහට එන්න තියෙන දේවල් අපි ඒක handle කරන්න තියෙන දේවල්. අපි status එකක් ලියනවා. හරිද? එතකොට risk register එකේ include වෙන්න පුළුවන් මේ වගේ information මොනවද? A description of the risk. ඒකට අපි දැන් checklist එකේ නිකන් risk එක ලියනවා විතරයි. මෙතනදී description එකක් දෙනවා risk එකේ මොන වගේ risk එකක්ද මොන විදිහට දෙන්නේ ඔය විදිහට description එකක් දෙනවා. A risk event identifier, a number to identify with a particular level. දැන් risk එකක් කියන්නේ අපි අනිවාර්යෙන් අපි WBS එක ගැන කතා කරන්නේ work breakdown structure එක. ඔය work breakdown structure එකේ තියෙන වැඩ work load එක ඒව සම්බන්ධලා තමයි මේ අතරම මේ risk එක එන්නේ. ඒ work breakdown structure එකේ වැඩ ටික කරගෙන යද්දී මේ risks එන්නේ. ඒකට අපිට හැම වෙලේම මොකක් හරි risk එක ඒ work breakdown structure එකේ මොකක් හරි work unit එකකට සම්බන්ධ කරන්න පුළුවන්. ඒ සම්බන්ධ කරන්න අපි use කරන code එක. The work breakdown structure එක code එකක් තියෙනවා. ඒ work unit එකට ඒ code එකම අපි මේ risk එකක් ඉස්සරහට දානවා. එතකොට අපි දන්නවා මෙන්න මේ 1.1 කියන work unit එකට අදාළව තමයි මේ risk එක තියෙන්නේ. මේ risk එක 1.1 කියන work unit එකට අදාළව වෙන්න පුළුවන් risk එකක් කියලා අපි identify කරගන්නවා.
ඒක තමයි risk event identify එක තියෙන්නේ. ඊට පස්සේ risk assessment outcome. අපි දැන් risk assessment එක qualitative quantitative විදිහට කරලා severity එක risk event status එක ඒකත් අපි ලියන්න ඕනේ මෙන්න මෙච්චර severity එකක් මේකට තියෙනවා කියලා. ඊපස්සේ description of the plan response. response එකක් මොකක්ද කියලා මේ risk එක handle කරන්නේ කොහොමද කියන එකත් අපි ඒ strategy එකේ ලියලා තියෙනවා. Summary of actions taken and current status. අපි දැනට මේ risk එක handle කරන්න මොනවා හරි actions අරන් තියනවා නම් ඒක summary එකක් විදිහට ලියන්න ඕනේ. අරන් නැත්තම් අරගෙන තාම කරමින් පවතිනවා නම් current status එක ඒක close කරලා ඉවරද responses ටික actions ටික නම් close කරලා ඉවරද නැත්තම් තාම open තාම වීගෙන යනවාද කියලා ලියන්න ඕනේ. ඊට prioritized එවස මේ risk register එකේ risks ටික list down කරලා තියෙන්නේ අඩුම severity කියන අඩුම severity එක. Prioritized based on the scope of qualitative analysis. හරිද? ඊට පස්සේ point එක information in the register could be presented as මේ risk register එක අපිට present කරන්න පුළුවන් data base එකක් විදිහට නැත්නම් paragraph එකක් විදිහට paragraphs විදිහට තියාගන්න. දැන් risks ගොඩක් තියෙනවා නම් paragraphs ගොඩක් තියෙනවා. ඒක not that convenient. ඊට spreadsheet එකක් විදිහට අපිට තියාගන්න පුළුවන් මේ risk register එක. ඊපස්සේ මේ risk register එකක් තියෙන එකෙන් අපිට ඒක අපේ stakeholders වලට communicate කරන්න ලේසි. මේවා තමයි තියෙන risk ටික. මේවා තමයි අපි කරලා තියෙන වැඩ ටික. මේවා තමයි close කරලා තියෙන risks ටික කියලා අපිට effectively communicate කරන්න අපේ stakeholders වලට යාට පේනවා risk පැත්තෙන් අපි කොච්චර actions අරන් තියෙනවද කියලා. Effective tool to develop budget and risk reserve and driving the reserve to project plan. reserve එකක් නම් ඒකත් මේ project risk register එක ඇතුළේම ඒකත් මැනේජර් විදියට ලියන්න පුළුවන්. benefits provides a central risk knowledge repository. අර කලින් කියවි risk ටික විතරයි තියෙන්නේ. දැන් මෙතනදී risk එකයි ඒක severity එකයි actions ටිකයි ඒ ඔක්කොම තියෙන හොඳ database එකක්, හොඳ repository එකක්, හොඳ collection එකක්. mitigate systemic risk. So assisting resource allocation. අපි අර දැන් breakdown structure එක මේකට ගාව ගන්නවා කියන අපේ resource allocation එක ගැන කියන්න පුළුවන් මොනවද? Create realistic project plans. ඒකට මේක අපි use කරනවා කියන්නේ අපේ risk සම්බන්ධව අපි ගත්ත actions ටිකක් තියෙනවා කියන්නේ අපිට project plans plan එක ගැනත් අපිට idea එකක් ගන්න පුළුවන්. ඒක realistically අපිට හදන්න පුළුවන්. Help protect project and business goals against risk. project එකේ goals සහ business goals achieve වෙන්නේ නැතුව තියෙනවා නම් අන්න ඒ වගේ protect කරගන්න පුළුවන් risk register එකක් තියෙදි. මොකද අපිට පේනවා අපි accomplish කරන්න තියෙන තරම කොච්චරද කියලා related to risks. හරිද? ඊට පස්සේ risk assessment matrix. මේකේ examples ටික ඔයාලට පෙන්නන්නම්. Again, risk identification checklist එක මේකෙන් project management risk, resource risk කියලා categorize කරලා ඒ යටතේ ඉන්න පුළුවන් එක එක risks ඔක්කොම ටික list down කරලා තියෙනවා. ඊට risk register එක මේ risk reference අර risk event identifier කියන එකම තමයි. ඒක මේ work breakdown structure එකේ work unit number 1 එකට දාලා risk එක. ඒක description එක දීලා තියෙනවා if this happens this will happen කියලා if then විදිහට දීලා තියෙනවා. ඊපස්සේ dates open කියන්නේ කවද්ද risk එක identify කරගත්තේ කවද්ද risk එක trigger වෙන්නේ කියන්නේ කවද්ද මේ risk එක වෙන්න පටන් ගන්න closed කවද්ද මේ risk අපි handle කරලා ඉවර වුනේ. ඊපස්සේ analysis එක අර assessment එක මේ තියෙන්නේ likelihood එක කොච්චරද impact එක කොච්චරද severity එක මෙතන තියෙනවා ඔයාලට පේනවා මේ තියෙන්නේ qualitative assessment එක qualitative විදිහට තමයි මෙතන assessment එක කරලා තියෙන්නේ likelihood එකට value එකක් scale එකක් දීලා දෙනවා impact එකට scale එකක් දීලා දෙනවා මේ දෙක multiply කරලා අර අපි කලින් use කරපු n එක දාලා ගත්ත equation එක නෙමෙයි මෙතන use කරලා තියෙන්නේ මේ දෙක දෙලින්ම වැඩි කරලායි අරන් තියෙන්නේ severity එක calculate කරලා තියෙන්නේ හරි ඊට පස්සේ ඒක මම කිව්වේ ඒක ඒ calculate කරන severity calculate කරන විදිය depends ඊට පස්සේ response එක අපි මොනවද response එක සහ action එක මොනවද risk owner කවුද කියලාත් අපි දිනනවා මේ risk එක බලාගන්න මේ risk එක සම්බන්ධව responsible මේ risk එක සිද්ධ වෙන activity සම්බන්ධ responsible කෙනා කවුද මෙතන range කියලා මිනිස්සෙක්. ඊපස්සේ status එක මේ risk එක මෙතන මේ risk එක close කරලා මේ risk එක materialize වෙලා ඒක handle කරලා ඉවරයි. හරි ඒකට මොන විදිහට තමයි risk register එක බලන්න මේක ගොඩක් comprehensive. නේ work breakdown structure එකක් තියෙනවා, severity එකක් තියෙනවා, action එකක් තියෙනවා, close කරපු date එක ඔක්කොම තියෙනවා. හරි. ඊපස්සේ
risk matrix. මේකේ prioritize risk based on their impact on a project. හරිද? එතකොට බලන්න මේ පැත්තේ තියෙනවා probability එක. මෙතන තියෙන මේක එතකොට බලන්න මේකත් බැලුවම ඔයාලට තේරෙන්න ඕනේ මේක qualitative assessment එකක් තියෙන probability එකට scale එකක් තියෙනවා 1 to 5 impact එකට scale එකක් තියෙනවා 1 to 5. හරිද? එතකොට ඒ විදිහට අපි මෙතන මේ තියෙන එක එක risks. හරිද? මේ risks වල මේ තියෙන්නේ එක එක severities calculate කරලා මේ තියෙන severity calculate කරනදී මම අර ඉස්සෙල්ලා කිව්ව formula එක probability plus 2 n එක 2 මයි කරන්නේ into impact. එතකොට probability එක 5යි 2 into 1 2 5 plus 2 7. ඒ විදිහට එක එක දැන් මෙතනදී අපිට මොකද්ද risk එක කියන එක දීලා නැහැ. කියන්නේ මොන risk එකේ severity එකද කියලා තියෙන්නේ දීලා නැහැ. නිකන් numbers ටික දීලා තියෙන severity එකයි probability එකයි impact එකයි දීලා severity එක calculate කරලා තියෙන්නේ. හරිද? ඒකට දැන් මම මේ equation එක use කරලා මේ severities ඔක්කොම දාගෙන 4 probability එක මෙතන impact එක 1 1 into 1 1 1 plus 1 into 2 2 2 plus 4 6 ඒ විදිහට severities ටික calculate කරලා දාගෙන ඊට පස්සේ වැඩිම ටික මේ තියෙන highlight ලා high severity මෙන්න මේ ටික medium severity මේ ටික low severity සුදු ටික ඒ විදිහට risk assessment එකට අපි use කරන matrix එක basically අර qualitative assessment එකට ගන්න පුළුවන් matrix එකක් මෙතන තියෙනවා. The prioritize risks based on the impact on the project එක මේ තියෙන්නේ high priority risks ටික. ඒ වගේ qualitative when uses a non-numeric scale median non-numeric scale එක අර කලින් ටිකමයි find the risk severity scale is defined. the severity එක calculate කරන formula එකක් දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ where 2 is n equals 2 මෙතන මේ අර මම කලින් දුන්නේ n එක n equals 2 ඒක ඕන වැලියු එකක් වෙන්න පුළුවන් depending on the project depending on the discretion. හරිද? මේ විදිහට තමයි ඒකට assessment matrix එක calculate කරන්නේ. හරිද? ඊට පස්සේ yes ඔය ටික තමයි තියෙන්නේ risk management lesson එකේ ලොකු දෙයක් නැහැ මේකේ ලොකු logic එකක් නැහැ. මේ tools වලත් සහ අර assessment එකේ ලොකු logic එකක් නැහැ ඒක තේරෙනවා. මම හිතනවා ඔයාලට තේරෙනවා කියලා. මෙතනින් risk management lesson එක ඉවර වෙනවා. මම whiteboard එක දෙන්නම් ඔයාලට. මේ තියෙන්නේ කොහොමද project management අපි risk management අපි define කරා. continue එක කියන්නේ මොකක්ද බලුවා tools මොනවද බලුවා risk management plan එකේ එන information බලුවා information හොයාගන්න විදිහ බලුවා benefits බලුවා develop කරන්නේ කොහොමද බලුවා steps පහක් ඔස්සේ identification categorization assessment response and monitoring. ඒවට මේ දෙකට use කරන equations එකක් බලුවා මේ හැමදේම මේ වගේ strategies බලුවා මේවා ටික explain කරා.